තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තමයි ඊයේ මම අර මුල් ටිකනේ ආවේ මේ රසවනතර ක්ලේශය කියලා තමයි සිද්ධිය. දැන් කාමයේ ක්ලේශය කියන්නේ. ඒ වගේම ක්ලේශය කියන එක සානස මමයි බාහිරයි කියන එකකින් තොරවද ප්‍රකට වෙන්න උත්සාහ. ඔව්. ඒකෙන් සානස ඒක හේතුකොට මමයි බාහිර තොර කියන එක හේතුවක් එක්කද? එතකොට ඒක තමයි හේතුඵල ධර්ම කියන්නේ. හේතුඵල ධර්ම පෙන්වන්නේ ක්ලේශයට. එහෙම ගන්නවා. ඒකෙන් සානස දැන් ක්ලේශය කියලා කතා කරොත් මමයි බාහිරයි කියන එකට යනවම නේද? යනවා. ක්ලේශේ එකම මම බාහිරයි තියෙන්නේ. දැන් අපි මෙතන ගොඩාක් ගැඹුරු ඒ කාරණාව. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් මට ඔයාගේ තරහක් ඇති වෙනවා කියලා. එතකොට මට තරහ කියන කාරණාව කියන එක ඔයා නිසානේ තියෙන්නේ. එහෙමයි. ඔයාගෙනම හිතනවා. එහෙමයි. ඒත් ඔයා නිසානේ තියෙන්නේ. එහෙමයි. දැන් කොහෙද තරහ හම්බෙන්නේ? තරහද මට හම්බෙන්නේ ඔයාද හම්බෙන්නේ? ඔයාව හම්බෙන්නේ. ඉතින් දැන් ඔයා කියන නිමිත්ත මට නැති වුණා නම් ඔන්න එතකොට අර තරහ කියන කාරණාව එන්නේ නැහැ. එතකොට අපි තරහ කියන කාරණාව දුරුක දැන් මම ඔයාගෙන මෛත්‍රියක් හිතනවා. දැන් මට තරහ එන්නේ නැහැ. දැන් මට තරහද හම්බුනේ ඔයාවද හම්බුනේ? අපි තරහ කියලා කිව්වට අපට හම්බුනේ ඔයායිත් මමයි. දැන් ඒතකොට මේ ප්‍රශ්නේ තිබුණේ මේ කෙලෙසේ කිව්වට ප්‍රශ්නේ කෙලෙසේ කියලා කිව්වට මට ප්‍රශ්නෙලා තියෙන ඔයා. ඒ කියන්නේ මෛත්‍රී කිව්වා සනද මමයි. ඔව්. ඔයා ඉන්නවනේ. එතකොට දැන් ඔයාට අනුව මම කල්පනා වෙනස් කරේ කවුද? ඒත් මන්නේ. ඒ කියන්නේ කෙලෙස නෙමෙයි හැමලා තියෙන ඔයයි මමයි. මම කල්පනා කරන ක්‍රමෙවත් එක්ක. එතකොට මම ඔයාත් එක්ක කල්පනා කරනවා ඔයාට තරහ තියෙනවා. මම ඔයාත් එක්ක කල්පනා කරනවා ඔයාට මේ මෛත්‍රී කරනවා. ඉතින් කොතනද කෙලෙසේ? දැන් මෙතන කෙලෙසේ අපිට ඊළඟට හිතන්න තියෙන්නේ කෙලෙසේ කියන කාරණාව ඔයයි මමයි නිසා හටගත්ත කියලා. ඒකත් හිතීමක් විතරයි. දැන් අපිට කෙලෙසේ පෙන්වන්න බෑනේ. ඔයයි මමයි නිසා හටගත්ත කියලා හිතන්න තියෙන්නේ. ඒත් පෙන්වන්න බෑ. පංච උපාදානස්කන්ධය. ඔව් ඒකත් පෙන්වන්න බෑනේ. ඒකත් පෙන්වන්න බෑ අපිට අපි දාගන්න එච්චරයි. නමුත් අපි දාගන්නේ ඉන්න දෙන්නෙක්ගෙන් කෙලෙසක් හට ගන්න කියලා ඔන්න ඕකනේ ලෝකය දුරු කරන්නේ. ඔයයි මම ඉන්නවා මට කෙලෙසක් හට ගන්නවා. ඔන්න ඔය කෙලෙස දුරු කරනවා කියලා දුරු කරාට ඇත්තරම කෙලෙසයක් බව දැක්කෙත් නෑ. අන රාග මූල දෝෂ මූල පහ මූල දකින්නේ නෑනේ. කෙලෙසයක් බව දැක්කෙත් නෑ. පීඩාවන් නිසා ඒක අයින් කරා වෙන එකට යමු වුණා. ඒත් ඔයයි මමයි කියන පදනමත් එක්කමයි තියෙන්නේ. හැබැයි බුදුරණවහන්සේ ඔයා දුරු කරන්න කියන්නේ නෑ මන් දුරු කරගන්න කියන්නේත් නෑ. කෙලෙසටයි බුදුරණවහන්සේ පෙන්නන්නේ කෙලෙසි ප්‍රශ්නෙට. ආසවක්ෂයනේ කෙලෙස් ප්‍රහාණයනේ. ඔයා දුරු කරන එකක මං අයින් කරන එකක්වත් නෙමෙයි. කෙලෙස් ප්‍රහාණයනේ. එහෙනම් ඔන්න කෙලෙසේ කියන කාරණාව හට ගන්න විදිය දැක්කම කෙලෙස් එකයි ලෝකේ තියෙන්නේ. දැන් අපිට තියෙන ලෝකෙන් කෙලෙස් හට ගන්නවා. රාගය දේශරය සාධාරණයි කියන්නේ. ඒත් කෙලෙස් හම්බෙලා නැහැ. සාධාරණයි කිව්වට ඒත් කෙලෙස් හම්බෙලා නැහැ. මොහිනේ මූලික වෙන්නේ. කෙලෙස්ෙන් ලෝකේ තියෙන්නේ. කාම උපාදානයි මේ ප්‍රශ්න ටික අවසානයේදී අහනවා. කාමයට උපාදාන නෙමෙයි කාම උපාදාන. දැන් ඔයා කෙරෙහි මට හඳගත් දේශේ මට දුරු කරන්න පුළුවන්. හැබැයි මම දේශය කියලා අපි ගත්තොත් මේ චිත්තානුපස්සනාවේ නැත්තම් නීවරණේ ව්‍යාපාද කියන කාරණාව දැක්කේ නෑ. ව්‍යාපාදේ නෙමෙයි දැක්කේ මම ඔයා කෙරෙහි ඔයයි මමයි කියන ප්‍රශ්නෙත් එක දැක්කේ.
ද්වේෂ සිතක් කියන කාරණාව නෙමෙයි දැක්කේ ඔයාමයි කියන ප්‍රශ්නෙත් එක්ක දැක්කේ. ද්වේෂ සිත නෙමෙයි දැක්කේ මට ඔයාගේ ඔයත් එක්ක ගැටුනේ මට. මම ද්වේෂ සිත නෙමෙයි දැක්කේ. ඔයා මට ගැටුනේ. මම ඔයත් එක්ක ගැටුනේ. ඕකයි දුරු කරන්නේ. එතකොට මම ඔයා කෙරේ මෛත්‍රිය ඇති කරලා මම ඒක දුරු කරනවා. හැබැයි බුදුරණවහන්සේ පෙන්නන්නේ නැහැ මේක. ද්වේෂ සිතක්. නැත්තම් ව්‍යාපාද නීවරණය. අපට ඒකට ඉඩක් නැතුව අපට හැම වෙලෙම මට යන්නේ ඔයා කෙරේ තරහනේ. මම ඔයා කෙරේ අනික් කල්පනා කරලා මම දුරු කරන්නේ. කෙලෙසේ කියන පැත්ත නෙමෙයි. ඔන්න ඕක අල්ලගත්තාම කෙලෙසේ. ඔය කෙලෙසේ සකස් වීම පටිසමුපාද කියන්නේ. කෙලෙසේ සකස් වෙනකොට ලෝකේ සකස් වෙනවා. දැන් අපට තියෙන ලෝකයටනේ කෙලෙස් ඇති කරගන්නේ. කෙලෙසෙන් ලෝකෙ හම්බ වෙනවා කියන එක හම්බෙන්නේ නැහැ. හැබැයි අපට අර ලෝකයේ ගොරෝසු මට්ටමින් රාගදේශ කියන එක විතර නෙමෙයි. මෝහය මූලික වෙලා තියෙනවනේ. එතකොට ඒක මත පාදක වෙලා රාගය තියෙනවා. එතකොට ලෝකයක් එකත් එක්ක තියෙන්නේ. කෙලෙසේ ලෝකෙ තියෙන්නේ. දර්ශනසෙද ගත්තොත් රාගදේශ කියන එක නැති අවස්ථාවක් ගත්තොත් තියෙන සන්නස මොහයත් එක්කම තමයි කතා කරන්නේ. මොහයත් එක්කම. හැබැයි රාගදේශ නැහැ කිව්වට නැති කරේ රාගදේශ ඇත්තටම නෑ. නැත්තේ රාගදේශ නැති කර බව නෙමෙයි හම්බ වුනේ. රාගදේශ නැති බවක් හම්බ වුණා. පීඩනය නැහැ. හැබැයි රාගදේශ කෙලෙසේ කියලා ප්‍රකට වෙලා නැහැ. දැන් මට ඔයා කෙරෙන් තරහ තියෙන්නේ. දැන් මට ඔයාගෙන් තොරව ඒ කාරණාවක් නැහැනේ. ඉතින් මට ඔයාට ප්‍රශ්නේ. ඔයා ගැන මම හිතන කේ ප්‍රශ්නේ. ඉතින් ඔයාගේ මගේ ප්‍රශ්නයක් තියෙන්නේ. කෙලෙසේ නෙමෙයි. හැබැයි දැන් මම ඔයා කරේ මෛත්‍රිය ඇති කරගත්තාම ඔන්න කෙලෙසේ නෑ. හැබැයි කෙලෙසේ නෑ කියලා අපි හිතුවට කෙලෙසේ නැති වෙන හැටි දැක්කේ නෑ. කෙලෙසේ ඇති දැක්කේ මෙහෙම දැක්ක මම ඔයා ගැන වෙනම කල්පනාවක් නැකද මෛත්‍රිය ඇති වෙන හැටි. කෙලෙස් නැති වුණේ. ඒක සංසේ එතනින් අපිට තේරුම් ගන්න ඕනේ දැන් රාග කියන සංස දැන් කාමයට එක්කනේ රාග දේශ තියෙන්නේ. එතකොට සංස මේ ඒක සංසේ සංකල්පීමේ ඉන්න වෙනස් කරන්න පුළුවන්. හැබැයි සංස මොහොය කියන එක සංකල්පීය නෙමෙයි. ඒ සංස. අරක සංකල්පමේ නිසයි ඒක වෙන්නේ. සංකල්පමේ නිසා හැබැයි කෙලෙසක් තියෙනවා. කාමයේ කියන්නේ සංකල්පමේ රාගය. කාමයේ කියන්නේ සංකල්පමේ දෙයක්. හැබැයි සංකල්පමේ දෙයක් කියන කාරණා අපට ඒ සංකල්පමේ බව හරි හම්බ වෙන විදියකින් තොරව අපට හම්බ වෙන්නේ සංකල්පයට හම්බෙච්ච දෙයක්නේ. දැන් ඔන්න බලන්නකො කාන්තාවක් ඉන්නවා. රාගය තියෙනවා. ඉෂ්ඨ කාන්ත බව කියලා හම්බෙච්ච රූපයයි මම හිතන ක්‍රමේ. ඔය දෙකනේ තියෙන්නේ. අර කෙලෙසේ කියන ගතියට කෙලෙසේ කියන කාරණාව විතරක්ම හම්බෙන්නේ. එතනදිත් කෙලෙසේ හම්බ වෙනවා නම් හරි වැඩි. හැබැයි කෙලෙසේ නෙවෙයි හම්බෙන්නේ අපට අර කාන්තාවයි මමයි කියන ප්‍රශ්නෙත් එක තියෙනවා. දැන් අපිට මෙදීම ගැන කතා කරන්න ගියා සන්නස එහෙම සන්නස සැපයි දුකයි කියන එක මොනවාද දැන් සැපයි දුකයි එක්කනේ සන්නස මෙදීම කියන කාරණේ හම්බෙන්නේ නේද? හැබැයි දැන් දුක්ඛ සුඛයක් කියලා නෑ ඒකත් එක අහුවෙන්නේ නෑ. එතකොට මම තව එකක් ආවේ දැන් සන්නස අපි දන්නකො දැන් රාගයක් හිතන්නේ දේශයක් හිතන්නේ නැහැ කියලා. දැන් සන්නස මොහය කියන එක සන්නස දැන් අපි මොකක් කරද මේ සාමාන්‍ය දෙකම නැති අවස්ථාවක ඒක සංකල්පී නැද්ද සන්නස? සංකල්පය කියන්නේ ප්‍රපංච ඒකට ප්‍රපංච කියලා කතා කරන්න පුළුවන්. චේතනාව තමයි හිතනව තමයි සංකල්පයක් තමයි සංකල්ප නැත්තේ නේ. දැන් අපි ගත්තම රූප කියලා ගත්තොත් ඉතින් අර තියෙන්නේ මේ මොකද්ද මනෝපවිචාර මොකද්ද චක්කුංච පටිච්ච රූප චුප්පච්චක්කන තින සංගති පස්ස වචනේ යං වේදි සංසංජන සංසංජන සංවිතක්කේ යං විතක්කේන ප්‍රපංචේති හතෝ නිදාන පුරුෂ ප්‍රපංච සංඥා සංකා සමුදාචරං අතීත අනාගත පච්චුප්පන්නේන චක්කු විඤ්ඤාය ස්වરૂපේස සංකල්පයක් තමයි තියෙන්නේ රාගදේශ නැති වුණාට ලෝකේ පැවැත්ම ඒකමයි. දැන් අපි හිතමුකෝ දැන් මේ කෝප්පේ මං ගිලම්පසක් කළා මට ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ. ඉතින් මං සංකල්පයක ඉන්නේ මැදලා තියෙන්නේ. එහෙමයි සර්. ඒක නැස කරනවා සිදුවක් හයිට පිළිසර මනස වෙන්නේ. එහෙමයි සර්. හැබැයි ඒක ලෝකේ
ඇති දෙයක් ඔස්සේ පවතන වැඩ පිළිවෙල. ඒ රූප ගත්තත් සංකල්පය. ඒ සංකල්පය. මොනවා කිය සංකල්පය. ඒ කියන්නේ ප්‍රපංචයක්මයි. අර යථාර්ථය ඉන්නේ නෑ. එහෙමයි සන්න. ඒතකොට මේ සංකල්පය කියන එක කොහොමද සන්නද මේ? ඒක ලෝක මට්ටමේ විග්‍රහයක් නෙවෙයි කාමයේ කියන එක කියන්නේ. ලෝකේ සමුප්පාදයේ ඒකෙන් දකින්න බෑ සංකල්පී කියන එකත් එක්ක. ඒ සංකල්පයේ දැකීමෙන් වටිනාකම තියෙන ඉතින් ලෝකෙට මුලා නොවෙන්න. එහෙමයි. එච්චරයි. ඒ කියන්නේ ලෝකයට අපි තුමු අධික රාගයේ දේශයේ මෙන්න මේවත් එක්ක නැතුව මේ සාමාන්‍යයෙන් ලෝකයේ උපේක්ෂාවකින් වාසය කරන්න ඒක උපකාර වෙනවා. ඒක බුදුරුගේ ධර්මයක් නෙමෙයි. එහෙම. දැන් ඕකනේ ඕන කෙනෙක් ඔහේ ආවා කියවකට ඇලෙන්න ඕනේ මොකෝ මනින්න ඕනේ. ඉතින් ඕකනේ බුදුරණවහන්සේ ධර්ම හැටියට ලෝකේ යන්නේ විදර්ශනාව හැටියට ධර්මයේ හැටියට සමාධිය හැටියට ඔක්කොම හැටියට යන්නේ එච්චරයි. සුද්ධාස්තක හැටියට බෙදලා රූප කලාප හැටියට බෙදලා මේ ඔක්කොම අයින් කරන්නේ මොකද සංකල්පය අයින් කරන්නේ. දැන් මම මෙතන මගේ කෙස්ලොම් නේද ටිකක් දැකලා පස්සේ මේ සංකල්පේ නෑ කෙස්ලොම් නේ සංකල්පේ. මේක හොරමෝන යුට්ටුවන ගත්තට පස්සේ ඒ සංකල්පේ. ඊළඟට ඒක ආයි තවත් බෙදුවට පස්සේ ප්‍රති ඉලෙක්ට්‍රෝන ওই සංකල්පේ. කොහෙන් ගියත් මේ සංකල්පයෙන් අපිට සංකල්පයකට යනවා. හැම වෙලෙම තියෙන එක සංකල්පයක අයින් කළා. ඉතින් ඕකනේ බලන්න සුද්ධාස්තික කොටස් කරන රූප කලාප ටික කොටස් කරන චෛතසික කොටස් කරනවා. අද දැන් මිනිස්සෙක් නැහැ සත්වයක් නැහැ චෛතසික ටික රූප කලාප ටික සුද්ධාස්තික ටික. දැන් ඒ සංකල්පේ. අර සංකල්පය වෙන සංකල්ප වෙනවා. එනේ බාහිර තියෙන දේ මේ කියන්නේ කොටස් කර යනවා. නැත්තම් වෙන විදිහකට බලනවා. වෙන විදිහකට බලනවා. ඒ කියන්නේ දැන් බාහිර තියෙන භෞතිකත්වය මානසික තියෙන චින්තන ස්වභාවය. දැන් චිත්තචෛතසික වීති පරම්පරාව කියන්නේ හිතේ ස්වභාවයනේ. එතකොට ඒක චිත්තචෛතසික වීති පරම්පරාවෙන් බලනකොට මොන ඒ සංකල්පේ නෑ. හැබැයි චිත්තචෛතසික වීති පරම්පරාව කියන සංකල්ප තියෙනවා. හැබැයි අර සංකල්ප නැති නිසා ලෝකේ ප්‍රශ්නේ නෑ. ඒ ප්‍රශ්නේ නැතුව වෙන ප්‍රශ්නයක් ඉන්නවා. ඊතර වෙන්නේ නෑ. ආය වෙන සංකල්පයක් තියෙනවා. අර ප්‍රශ්නේ නෑ වෙන සංකල්පයක් ඉන්නවා. ඒ සංකල්පයට පැත්තක්. ඒක පැත්තක්සයි. අනිත් ඒ සංකල්පෙට ගියාම ප්‍රශ්නයක් නෑනේ. එයා ඊතර වෙන්නෙත් නෑ. ඇයි දැන් යාට ප්‍රශ්නයක් නෑ. දැන් අපේ රාගේ ප්‍රශ්නයක් නෑ. අපේ දුක ප්‍රශ්නයක් නෑ. දේශේ ප්‍රශ්නයක්. ඉතින් අපිට අවංකව ප්‍රශ්නයක් නෑ. අපිට ඊතර වෙන්න ඕනේ. දැන් ඕව අයින් කළා ඔය උපරිම ඕවට ගියාම දැන් ප්‍රශ්නයක් නෑ. අවංකව ප්‍රශ්නයක් නෑ. ඉතින් ඊතර වෙන්න මොකටද? ඒ ප්‍රශ්නේ නැති තැන යලා වාසය කරනවා. ඒ නිසා තමයි මුලා වෙලා ඉන්නේ. ඒ කියන්නේ දැන් ඔය දර්ශන කරලා බෙදලා බලපුවම රාගයක් ඇති වෙන්නේ නැහැ නේද? ඒකට ප්‍රශ්නයක් නැහැ. රාගය මේක දැවීමක් නේ. ඒකට ඒක ඒ සංකල්පෙට මුලා වෙලා ඉන්නවා. සනද මට තව හිතන්නේ දැන් කාමයේ කියන එක සනද මේ දැන් අපිට ලෝකෙ මට්ටමින් හම්බෙන්නේ. ඒ සනද දැන් එතන කාම උපාදානය කියන එක ඔය සනස ඔය සංකල්පෙන් තේරුම් ගන්න බෑ නේද? බෑ කියන දන්නද? ඇත්තටම දැන් දෘෂ්ටිය තුල ගන්නස ඉන්නේ හින්දා අපිට සනස දැන් කාමයේ කියන එක සනස වෙනම ප්‍රකට කරන්න පුළුවන් දෘෂ්ටිය වල ඉන්නේ හින්දා අපිට දෘෂ්ටිය ප්‍රකට වෙන්නේ නැහැ. ඒක සනස අපි දැන් කාමයේ කියලා මේ අපි ගන්න තේරුම් ගන්න එක සනස ඒ කොහොමද වෙන්න බෑනේ සනස. දැන් අතනදී දෘෂ්ටිය ප්‍රකට කරගන්න බෑ වගේ සනස. මෙතන මේ කාම උපාදානය බෑ. ඒ දෙක හොල්ලන්න බෑ. ඒ කියන්නේ කාමයේ සංකල්පමීය රාගයක් කියන කාමයේ කියන එක ඒක ශ්‍රේෂ්ඨ මිනිස්සුයෙකුට අහු වෙනවා බුදුරණන් වහන්සේ ධර්මයෙන් තොරව. හැබැයි කාම උපාදානය කියන එක ඔන්නෝක අවසානයේ මේ ප්‍රශ්න ටික දිහානවා. කාම උපාදානය කියන කාරණාව කාමයට උපාදානය නෙමෙයි කාම උපාදානය. කාම උපාදානය කියන එක මම කියන කාරණාවෙන් තොරව කාම උපාදානය කියන නිර්වචනයම අල්ලන්න බෑ. ඒ කාමයට කිව්වම දෙන්නේ පන කාමයේ තියෙනවා මම ඒකට උපාදාන කරගන්න. සංකල්පමීයම රාගයන් නම් කාමය. ඒ කාමයට කියලා දාගන්නේ. ඒක කාම ගුණනේ. ඒ කියන්නේ පිට තියෙන ඉෂ්ඨකාන්ත ප්‍රේමනාපල ඒකටනේ ඒකත් එක්කනේ තියෙන්නේ. හැබැයි කාම උපාදානය කියනකොට කාමයට උපාදාන නෙමෙයි කාම උපාදානය. ඒතකොට කාම උපාදානය කියන කොටත් හැබැයි අපි හොඳට හිතලා බලමු මම කාම ගුණයට ඉෂ්ඨකාන්ත දෙයට සංකල්පයක් ඇති කර ගන්නවා කියන දණ්ඩ යනවා.
දැන් කාමය කියන්නේ එකක්, කාම ගුණය කියන්නේ එකක්. ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප රූපේ තියෙනවා. මම පැත්තක ඉන්නවා. මම එකට සංකල්ප මෙලට පස්සේ කාමය තියෙනවා. එතකොට මේ කරුණු තුනනේ. එතකොට දැන් එතනදී හම්බෙනවනේ කාම ගුණයට බැඳිලා ගියාම කාමයට ගන්න. එහෙමත් නෙමෙයි බුදුරණවහන්සේ කියන්නේ. ඔන්න ඒක තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට. ඒක තේරුම් අරගෙන මට පුළුවන් ඒ කාම ගුණයට උපාදාන වෙච්ච එකකින් කාමයේ හටගන්න එක දුරු කරලා ඉන්න. හැබැයි බුදුරණවහන්සේ කියන්නේ මේ කියන්නේ. ඒකනේ අනිත් තීර්ථකක දුරු කරන්නේ. අර ස්ථූල සීහන සූත්‍රයෙන් කාම දිට්ඨි සීලබ්බත තුනම දුරු කරනවා කියලා. ඇයි යාට පුළුවන් කාමයට උපාදාන කාමයට නෙමෙයි කාම උපාදානෙමයි. කාම ගුණයට උපාදාන වීමෙන් කාමය ඇති වෙනවා කාම උපාදානෙ. එයාට පුළුවන් ඒ කාම ගුණයට උපාදාන නොවීමෙන් කාම උපාදානෙ දුරු කරන්න. හැබැයි එතනත් ආයේ කාම ගුණයට සහ මම පැත්තකින් ඉඳලා. බුදුරණවහන්සේ ඔය කියන්නේ කියන්නේ. ඒ කියන්නේ හරියටම කාම බැඳීම දැකලා නැහැ. ඒකට ආයි තව එකක් හේතු කරගෙන. මමත් හේතු තව එකකුත් හේතු. ඒ වෙනවාද මාර්ගය තුල මේ කාමය දුරු කරන වැඩ පිළිවෙලක් කියන එකක් එහෙම විශේෂයෙන් දේශනා තුල මාර්ගය තුල කාමය දුරු කරන්නේ අනාගාමී වෙනකොට. එහෙනම් ඒතකම් කරන ඔක්කොම පුතඥයාට සෝතාපන්න කෙනා කරත් පුතඥයාට කරන්න පුළුවන් දීමයි කරන්නේ. එහෙම මං කියන්නේ විශේෂ දැන් වැඩ පිළිවෙලක් නෑ සාසීත් මේ හේතුඵල දාම දෙක. ඒකම වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ කාම උපාදාන දුරු කරන්න, ditthi උපාදාන දුරු කරන්න එහෙම ගන්නේ සාසී. දැන් එයාට ඇති ප්‍රශ්නේ ඔන්න ඊයේ කී ලස්සන කරුණු ටික අවසානට කිව්වා සෝතාපන්න කෙනාගේ දර්ශනයත් එක්ක කතා කරලා. ප්‍රශ්නේ එයාට තියෙන්නේ ලෝකයේ කෙරෙහි දකින්න කෝණයක් තියෙනවානේ. ලෝකයේ කෙනෙක් පේන කෝණය. ඉතින් ඒක බලාගෙන ඉන්නකොට ලෝකයේ කෙරෙහි පේන ඒ කෝණේ දැන් අපි හිතමු අපිට මේක කෝප්පේ කියලාමනේ පේන්නේ. අපි බොරුවක් නෙන්නේ මේක මේ මැටි ගොඩක් කියලා අපි මේ හිතලා බලෙන් ආයසෙන් දාන්නේ. අපි බලෙන් දාලා හරි අපිට මේක කෝප්පේ නැහැ කියන පැත්තට යනවා. සීකයට සෝතාපන්න කෙනාට මේ හිතන එක නේ අපිට මේ කෝප්පේ පේනවා වගේ තමයි ලෝකෙ පේන්නේ. ලෝකෙ පේන්නේ හේතුඵල වාසේ. ඉතින් එයාට පේනකොට යථාර්ථයෙන් මුලින්ම ප්‍රකට වෙනවා ගොරෝසුදී. සෝතාපන්න කෙනානේ රාගදේශ දුරු කරන දෙපිලට යන්නේ. ඉතින් ඒකේ බොරුව පේනකොට ඒක ගොරෝසුදි මට්ටමින් අයින් වෙනවානේ. ඊළඟට තව යනකොට ඒක ප්‍රහාණය වෙලා යනවා. එයාට මේ ඇත්තටම පේනවා වගේ මේ අපට පේනවා වගේ. හැබැයි ඒ කරමේ ඇහැට නෙමෙයි පේන්නේ. දකින්න කෝණේ. දැන් ඔයාලට දැන් බලන්නකෝ සාමාන්‍ය මම අර කෝණේ හැටි කතා කරනවා. ඔයාලා දැන් ඔය දෙන කවුරුත් හිතුවේ නැහැ දැන් මම අනුදස් වහන්සේ කතා කරනවා කියලා හිතුවේ නැහැ. නමුත් කෝණේ ඔයාලට දැන් හිතනවාද වෙන කවුරුත් එක්ක කතා කරනවා කියලා කෝණය. මොකද කෝණේ අනුදස් වහන්සේ කතා කරනවා කියලා කෝණේ හැබැයි හිතලා නැහැ. අන්නේ වගේ තමයි සේතපන්න කෙනාගේ ලෝකීය දිහා දකින හේතුවල කෝණේ. හැබැයි හිතන්නේ මේ කෝප්පේ මේක මැටි වලින් හටගත්තේ නැත්නම් මේක මේ හැරුපෙ ඉන්නේ. එහෙම හිතිලි නැහැ. කෝණේ අර ඔයාලට දැන් මාව පේන කෝණේ වගේම. සාමාන්‍යයෙන් කාම බැඳීම කියන්නේ දැන් අපි මේ කාම ලෝකෙනේ. ඒකෝට ඒ අපි නිකන් ජීවත් වෙද්දී අපි යම් කිසියක් දැන ගැනීමමද කාම බැඳීම කියන්නේ. නෑ කාම බැඳීම කියන කාරණා කතා කරනකොට ඒක පටිච්චසමුප්පන්න ධර්මයක් හැටියට කතා කරද්දී ඒ කියන්නේ දැන් බුදුරණවහන්සේ කියපු ආකාරයකට පටිච්චසමුපාදයට එක්ක කතා කරනකොට මේ ඔක්කොම වැරදි කියන එකයි හම්බෙන්නේ. මේ එකකවත් පිළිහිටීම. දැන් අපි මෙහෙම එකක් කරනවානේ. දැන් අපි ඊතර වෙන්න පරියය දැන් කෝප්පේ කියලා කෝප්පෙන් ඊතර වෙන්න කියනකොට අපිට තියෙන කෝප්පකින් අයින් වෙනවා කියන පරියය වලියන්නේ. එතකොට අපි මේ තියෙන කෝප විග්‍රහයකට අපිට අවශ්‍යතාවය තියෙන කතා කරන්නේ. දැන් මේ තියෙන ලෝකෙන් ඊතර වෙනවා කියන පරියයට යනවා කියනකොට මේ නිට්ටය මොකක් හරි එකක් තියෙනවා. එතකොට මේ පටිච්චසමුප්පාද විග්‍රහය කතා කරන කිසිම තැනක නිට්ටය විග්‍රහයක් ඉස්මතු වෙන පරියයක් ඉන්නේ නැහැ. අපි දැන් කතා කරනකොට මේ අපට හම්බෙන කාම ලෝකේ මේ කාරණාවයි කියනකොටම අපි ඒ හැඟීම තුලම දීලා ඉවරයිනේ. තියෙනවා කියන කාරණාව. ඒ කියන්නේ නිත්‍ය බව ගිහිලා ඉවරයි. ඒක අර අන්‍යයයට දුරු කරන ප්‍රතිපදාවත් එක්ක හරි. එතකොට කාම උපාදාන ඒකයි මේක ඉච්චර ගැඹුරු. මේ කාම උපාදානය නැත්නම් මේ උපාදාන කියන කිසිම විග්‍රහයක් නිරවුල් වෙන්නේ නැහැ.
මේක හම්බ වුණා නම් තණ්හාපච්චයෙන් උපාදාන කියලා සෝතාපන්නයි. හැබැයි සෝතාපන්න කෙනාට වෙන විග්‍රහයක් දෙන්නත් බෑ. මේ ඊතර වීමක් කියන එක විතරයි. ඒ කියන්නේ මේකේ කිසිම විග්‍රහයක් අලුත් වූ කිසිදු විග්‍රහයක් නැහැ. ඒ කියන්නේ බුදුරණවහන්සේ දුන්නේ හැම වෙලේම යමක් මෙහිමයි කියලා දෙන්න නෙමෙයි. විග්‍රහයක් දීලා හිතන්න දුන්නා. එතකොට ඒ හිතීම තුළදී අපි තුළ ගොඩනැගෙන ප්‍රඥාවෙන් හෙතර වෙනවා. මිසක් මේකටයි මේ කිව්වේ. මේකට මේ ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. එහෙම එකක් නෙමෙයි. දෙනවා නම් තියෙනවා. තියෙනවනේ ඒක. එහෙනම් කිසිම විදිහකින් අපි හැම වෙලෙම මේ පටිසම්භ නිරවුල් කරගන්න අපි යන දැඟලෙලදී අපට ඕනේ මේ කියන්නේ මොකද්ද? මේක පිළිබඳව නිරවුල්ව අපට දැන් ඕනේ. හැබැයි අපි හිතමු ජරා මරණේ. ජරා මරණේ ඥානෙ එන්නේ ජාති සමුදයෙන් ජරා මරණ කියලා. ඒක නිරවුල් වෙන්න ඕන ජාති සමුදයෙන් ජරා මරණ හම්බෙන්න. ඒ කියන්නේ සෝතාපන්න වෙන්න ඕන. සෝතාපන්න වෙච්ච කෙනාට ඇති ජරා මරණයක් කියන එක නෙවෙයි හම්බෙන්නේ. දැන් අපට ඕනේ සෝතාපන්න නොවි ජාති සමුදයෙන් ජරා මරණ නැතුව ජරා මරණ ඥානිය ඕනේ. ඒ කියන්නේ මේක පිළිබඳව හරිම දේ දැන් ඕනේ. අන්න ඒකයි බුදුරණවහන්සේ මේක හිතන්න ඕන දෙයක් දැන්. අපට සියන ගෝචර කියන කාරණාවට අපිට ගෝචර කියන කාරණාවක් එක තමයි පෙන්වන්නේ. හැබැයි ඊට වඩා ගොඩක් වෙනස් වෙන්නේ එක. ඒ කියන්නේ අපිට හිතන්න තල්ලුවක් දෙනවා. හොයන්න තල්ලුවක් දෙනවා. අන්න ඒකෙදි තමයි සැබෑම මේ හේතුඵලය හම්බෙලා ඊතර මං ඊතර වෙනව නෙමෙයිනේ. දැන් අනිත් පැත්තෙන් ආය යනවන්නේ. දැන් මම දැන් හොඳට හිතලා බලන්නකෝ. ඊතර වීම. දැන් අපිට අපි හිතලා බලුවොත් එහෙනම් අපිනේ උත්පන්න වෙන්න ඕනේ. දැන් අපිට දැනගන්න ඕනේ කාමයේ කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ අපට අර චින්තනය කියන අර යෝනිසමනසිකාරයට නැතුව මේ මට මොනවා හරි කොහෙන් හරි මට දෙන්නට ඕනේ. හොතපන්න ගන්න මට යෝනිසමනසිකාරයට මට ඔක තේරුම් ගන්න ඕනේ. නෑ සෝතාපන්න කරන්නේ ඒවත් නැතත් මට මේක තේරුම් ගන්න. මට තේරුම් ගන්න. මේක මේ මොකක් ගැනද කියන්නේ කියලා කියන දේ ගැනට අවධානය නැහැ. කියන විදිය ගැනට අවධානය නැහැ. අපට ඕනත් කිව්ව දෙයට අර ඉලක්කය. ඒ කියන්නේ කිව්ව දෙයට මේ මොකක් හරි මේ හරි නිරවුල් භාවය. ඒක අපිට ඒකින් අර මේ සැනසීමක් ලබනවා. සැනසීමක් ලබනවා. මේක මට තේරුණා. අන්න. කියන්නේ කිව්ව දේ හරියටම අපිට හම්බුණා කියන කාරණා. ඒකට හරියට බැලුවොත් හම්බුන දෙයක් නෑ. හම්බුන දෙයක් නෑ. හම්බුන කෙනෙකුත් හම්බුන දෙයක්වත් ඒකක කතා කරන්න බෑ. එහෙනම් අපි අර ඉගෙන ගන්න ක්‍රමෙත් එක අනිත් අපි හැමදේම ඉගෙන ගන්න සෝද නිරවුල් කරගන්න. ඒ විදිහට මේකත් ඒ ක්‍රමයටම ඒ ක්‍රමයට. ඒ කියන්නේ මේක මේ දැනුමක් නෙමෙයි. බුදුරණවහන්සේ කවදාවත් දැනුමක් දුන්නේ නැහැ. බුදුරණවහන්සේ දුන්නේ මාර්ගය. අපට අවශ්‍ය දැනුමක් නිරවුල් වෙන්න. ඒ කියන්නේ අපිට දැන් කාම උපාදාන නිරවුල් වෙන්න ඕනේ. අපට ඕනේ නැහැ බුදුරණවහන්සේ වෙන්නම කාම උපාදානයේ මාර්ගය උපදින්න. බුදුරණවහන්සේ වෙන්නම කාම උපාදානයෙන් මාර්ගයක් පෙන්වන්නේ කාම උපාදානයක් නෙමෙයි පෙන්වුවේ මාර්ගයක් කාම උපාදානයෙන් පෙන්වනවා. අපට මාර්ගය පැත්තකින් දාලා කාම උපාදානෙ තේරුම් ගන්න ඕනේ. නිත්‍ය කියන එක දෙදෙනාම එතනම නිත්‍ය. ඒ කියන්නේ අපේ හැඟීමම නිත්‍යයි. හැඟීම මේකට නිත්‍ය භාවයක් දීලා අපට සංඛාරය තේරුම් ගන්න ඕනේ. සංඛාරය කියලා පෙන්වුවේ මාර්ගය උපදින්න මිසක් සංඛාරය තේරුම් ගන්න නෙමෙයි. දැන් අපේ සංඛාරය කියනකොට අපේ සංඛාරයේ මම ඉන්නවනේ. සංඛාරේන මම වෙන්නම. ඒවා බෙද බලනවා. මාර්ගයේ ඉපදීම කියන කාරණාවට දෙන්නේ. ඒක අර සාන්නද කියන හොයනක යමක් කියන්නේ පිච්චීම කියන උදාහරණය. ඒකෙන් සන්නස අපිට දැන් ගෝචර වෙන මොන හරි දෙයක් තිබ්බ හැම වෙලේම අපි පටිච්ච සමුප්පාදේටම යන්න ඕනේ නේද? ඒ තෙන්නම ගිහින් බලන්න ඕනේ. ඒක තමයි දකින්න කොහොනේ. ඒ කියන්නේ ඇත්තටම මේකේ තියෙන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේදී මම බලන්න මේ දවස්වල කියන කාරණවල කිසි එක විස්තරයක් නැහැනේ. පා ධාතු ගැන කිව්වත්, උපාදාන ගැන කිව්වත් මේක මොකක්ද කියලා විග්‍රහයක් නැහැ. හැබැයි හොඳට බැලුවොත් එහෙම මේක දවස් ටිකකින් කතා කරපු කාරණාවලදී කෝණේ වෙනස් කරන්න ඕන ටිකක් කියනවනේ. එහෙමයි සම්මත. ඒකේ. දැන් කියන්නේ පරිසම්පාදය ගැන අපි දැන් කතා කරන්නේ කොහොම ජරාමරණ මොකද්ද කියලා ඔයගෙන් කවුරු ඇහුවොත් දැන් බුදුරණවහන්සේගේ ජරාමරණ මොකද උත්තර දෙන්න පුළුවන්ද? මෙන්න මේකයි බුදුරණවහන්සේ හරියටම දැන් තේරුම් ගන්න කොහොමයි තියෙන්නේ උත්තර දෙන්න බෑනේ. ජාතිය මොකද්ද, භවය මොකද්ද කියලා. ඒකේ උත්තරයක් දෙන්න බෑනේ. මේකයි කියලා නිෂ්ඨාවක් දෙන්න. හැබැයි දැන් මේ කියපු කාරණාවලදී හිතන්න ඕන, දකින්න ඕන කෝණයක්, හිතන්න ඕන ක්‍රමයක් වෙනස් වෙනවනේ. ඒක කෝණේ වෙනස් වුණාම යමක් හම්බෙන්නේ නැහැ. යමක් හම්බෙන්නේ. අපිට මේ කෝණ වෙනස් වෙන කරන ක්‍රමයට නෙමෙයි අපි කැමති අර නිෂ්ඨාවට. මොකක්ද? මොකද්ද කියන එක.
ඉතින් අඟුලිමාලට බුදුරණවහන්සේ කිව්ව කාරණා කෝණ වෙනස් කරේ. පටිසමුප්පාද පංචීපාස්කන්ධ ධාතු ආයතන ඕව නෙමෙයි. ඒව දුන්නේ කෝණ වෙනස් කරන්න කියන එක අපට අමතක වෙලා අපට ඊටි කෝනේ. දැන් මේ තුල්ල පන්තකට ඔව මොකුත් ජීවේ නෑ. කෝණ වෙනස් කරන්න ඉතියක් කිව්වා. දැන් මොන හරි කියලා මොකක් හරි කියලා මේකයි කියන්න පුළුවන් නම් ඒ කාලේ ඒ භාෂාවෙන් නේන බුදුහාමුදුරුවෝ කියන්න බෑ මේ මිනිස්සු හොඳට දන්නවා. සානස මේ අනුන්තීර කියපිය දෙක්ක උපාදානයි ශ්‍රීලංකත උපාදානයි වාහනය කරනවා කියන එක නම් හිතාගන්න බැහැ. ඒක මම කතා කරා. ඒ කියන්නේ කාම දිට්ඨි සීලබ්බතේ දුරු වෙන අත්වාදය කියන එක එහෙමවත් හම්බෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මට රිසල් මං මට මම ඔකට කතා කරා කාමී ගැන විශේෂයෙන් කතා කරේ. මේක බලන්නකෝ දීගණකගේ. දීගණකට තියෙනවා කිසිම දෘෂ්ටියක් රුචි නොවන එක. දීගණකට තියෙනවා කිසිම දෘෂ්ටියකට කැමති නැහැ. ඒ කැමති නැති එකක් දෘෂ්ටියක්. ඒක එයාට හම්බෙන්නේ නැහැ. එයාට හම්බෙන්නේ. එයාට අරක පැත්ත. ඔව් දැන් බුදුරණවහන්සේ වෙනෝනේ එයාගේ තියෙනවා කියලා දිට්ඨිය. නමුත් එයාගේ කෝණයෙන් මේ බලන්න ඕනේ. මේක මේ අපි බලන්න යන්නේ මේ ධර්මයේ හැටියටනේ. අපි බලන්න යන්නේ වෙන මොකක්ද එක. මේක මේ මොනවා කතා කරත් අපේ කෝණයෙන් බලන්න තියෙන්නේ. එයාගේ කෝණෙට. එතකොට එයාගේ කොණ්ඩ දිට්ඨියක් නැහැ යාට. ඒකවල නම් අපි එහෙම හිතුවොත් තියෙන අපි මේ දිට්ඨි උපාදානේ නිට්ටයයි කියලා අය. අපි දිට්ඨි උපාදාන නිට්ටය කියලා අරගෙන. අපේ දිට්ඨි උපාදානය ගැන අපිට වෙන වර්ථකතනයක් තියෙනවා. වර්ථකතනයක් තියෙනවා. ඉගෙනගන්න දිට්ඨි උපාදානයක් අනිවාර්යයෙන්ම මිනිස්සෙකුට තියෙනවා. ඒක නැති කරන්නේ. ඒක නැති කරන්නේ උච්චේ සාහිත්‍යයක් එක අපිට ඒක වෙන පැත්තක වෙන එකට ගිහිල්ලා. එයාගේ කොහොමද? එයාට දිට්ඨි උපාදානයක් නැහැ. ඒක නම් සර් ධර්මයේ ප්‍රායෝගිකත්වයේ තනනේ තමයි ඉස්මතු වෙනවා. දැන් ඉස්සෙල්ලත් අපි කතා කරන්නේ සන්නසේ දැන් අපි දැන් මේ පටිසමුප්පාද මේ කරලා අපි ප්‍රඥාව උපදිනවා කියන. එතකොටත් අපි යන්නේ යම් කිසි දෙයක් තිබ්බේ නැහැ එකක් උපදිනවා පස්සේ අන්න ඒකට යනවා. එහෙම එකට යනවා. කලින් තිබෙන්නේ දැන් උපදිනවා. පස්සේ මේක මේ හොයාගෙන යද්දි උපදිනවා. කියන අපිට වෙනම පුජ්‍යලෙක් කියන පුජ්‍යල වෙනම එක තියෙනවා. ඒ ප්‍රඥාවත් අපිට උපදිනවා කියලා තමයි ඉතින් අපි හිතෙන් හිතනවා නෑ ඒ උනාට අපිට උපදිනවා කියලා අර ඒ කියන්නේ දැන් ස්වර්ණාංශේ කතා කරනවා කියලා අපි හිතන්නේ ඒ විදිහට අරකට ඒ විදිහට අපි හිතන්නේ උනාට ඇඟේ තියෙනවා. ඇත්තටම ගත්තොත් මේ මම අර සාමාන්‍ය සරල කාරණාවක් නිතරම තමන්ට තමන් වැදගත් නැහැ. ඒක හිතලා නෙමෙයි අවංකවම. අවංකවම කියන්නේ ඇත්තටම. ආයි අපි පටිසක්කයි දිට්ඨිය හදාවකුත් ඕනේ. පංචපාස්කන්ධත් ඕනේ. ධාතු ස්කන්ධ මොකුත් ඕනේ. ප්‍රත්‍යක්ෂයෙන් තමන්ට තමන් වැදගත් නැහැ. ඒ කියන්නේ තමන් කියන්නේ කය නෙමෙයි. කයද සංකල්පද ගෝචරද ඕන එක. ප්‍රත්‍යක්ෂයෙන් තමන්ට තමන් වැදගත් නැහැ. තමන්ට තමන් වැදගත් නැති වෙන්නේ තමන් කියන කාරණාවක නිස්වභාවීමක් වෙනකොටනේ. දැන් ජීවිතය අදගෙන තමයි මරණයට කැමති. ඇයි මරණයට කැමති? මේක නැතුව ඉන්න කැමති. මේක වදය ඒ නිසා මරණයට කැමති. නිවන් දකින්න කැමති ඇයි? මේක වදයක් නිසා නිවන් දකින්න කැමති. හොතපන්න ඉන්න කැමති. මේක වදයක් නිසා හොතපන්න ඉන්න කැමති. ඇයි හොඳයි නේද? නිවන් දකින්න හොඳයි. හොතපන්න ඉන්න හොඳයි. ඒකට නේ කැමති. මේක වදයක් නිසා. ඇයි ඒකට කැමති? තමන්ට හොඳක් දෙන්නනේ. වෙන දෙයක් නෙමෙයිනේ. අවංකුම ගත්තොත් සත්‍යෙම පහක්කයි දිට්ඨි වචන ඔක්කොම අතහැරලා ප්‍රත්‍යක්ෂයෙන් තමන්ට තමන් වැදගත් නැහැ. අපට මොකෙන් හරි තමන් වැදගත්කමක් ඕන. ඒක බලන්නකෝ පුංචි දෙයක් නේ. තමන්ට තමන් වැදගත් නැති නේ. නමුත් ඕකට යන්න තමයි අර ওই කරුණු ඔක්කොම තියෙන්නේ. හැබැයි අධික ප්‍රඥාට පුංචි කාරණාවකින් ඔක ඉස්මතු කරලා දෙන්න පුළුවන්. ඒ වෙනස ඇත්තටම අපි හිතන පටිච්චසමුප්පාදේ කියන දැන් විදිනනේ විමසලා විස්පර්ශයෙන් මේ විඳීම කියන කාරණේ කොහොමද සන්නස නිරවල් කරගන්න ඔබන්ස කිව්වා වගේ. හැබැයි සන්නස මේ ඇති කල්ලි මේ ඇත කියන එක සන්නස මේ අපිට මේ හිතලා මේ එහෙම ගන්න මේ නිසා. ඒ කියන්නේ අර අපිට හොයනකොට සන්නස වැරද්ද හම්බෙන්නේ. ඒ කියන්නේ හොයනකොට තමන් හිතපු විදිහේ වැරද්ද හම්බෙලා එකක් තමයි. තමන් හිතපු විදිය කියන එකත් උඩදී. ඒ වැරද්ද හම්බ වෙනවා කියන එකත්. ඔව්. ඒ කියන්නේ එතන ඇත්තටම දකින්න කෝණය ඒ කියන්නේ අර පැත්ත බැලීමක් නෑ අපව. ඒ කියන්නේ අපිට දැන් වැරදි තැන ඉඳලා නම් අපට හරි දේ බලනකොට බැලීමක් තියෙනවා. වැරදි තැන ඉඳලා
හරිද අපිට සේයාවක් තියෙනවනේ. එතකොට බැලීමේදී තියෙනවා. හරි දැන් සාමාන්‍ය ලෝකේ හරි දෙයට වඩා මේ මෙතන කතා කරාම වෙනස්. එතකොට මෙතෙන්ද මේක කියන දර්ශනයේදී අර වැරදි දේ කියන කාරණාව හම්බ වෙන්නෙම අර දැන් තිබිච්ච වැරදි දෙයක් කියන එකවත් මේක හරි කියන එකවත් මේ දෙකම නෙමෙයි. එතනදී ඒක දැන් මම ඊයේ කතාවක් කිව්වා මොකක්ද යහම් ප්‍රශ්නයකට කාම උපාදානය ගැනද කොහෙද? කාමයේ මුල් කරගෙන කාම උපාදානය හොයන්න යනවා. එතකොට උපාදානයකනේ හොයන්න තියෙන්නේ. දැන් අපිට මොකද දැන් උපාදානය ගැන හොයන සත්‍ය කියලා හම්බුනේ. දැන් අපි මේක නම් දැන් අපිට මේ හිවිල්ල ඇයි කාමේ? ඇයි අතීතේ? ඇයි අනිත් එතකොට ඉතින් යනවා කියන මේක නෑනේ. දැන් එතකොට අපි දැන් සත්‍ය දකින්නවා කියන කාරණාව අපි ගැළපිලා කරන කලින් දැක්කේ නැහැ. දැන් දකින්නවා. ඉතින් කලින් දැක්කේ නැහැ කියන කාරණාවට යමු වෙන්නෙම දැන් හරි දැන් දැක්කා කියලා දකින්න නැතිකමින්ම අතීතෙට ගිහිල්ලා. එහෙනම් දැන් හරි දැන් නිවැරදි කියලා දකින්න නැති නිසා දැන් හරි දැන් නිවැරදි වෙනවා. ඒක මනිනවා අතීතෙත් එක්ක. එතකොට අතීතයේ කියන කාලයයි අතීතයේ කියන පැනවීමයි අනාගතයේ කියන කාලයයි අනාගතයේ කියන පැනවීමයි දැන් කියන කාලයයි දැන් කියන පැනවීමයි දෙක ඔක්කොම හම්බෙන්නේ. ඒක ලෝකයේ කියන්නේ අපි යන ප්‍රතිපදාවේ මූලිකව ඒක හරි. මූලිකව දැන් හරි අරක වැරදි. හැබැයි දැකීම කියනකොට ඔය කතාව එකක්වත් කතා කරන්න බෑ. මොකද නිවැරදි නම් යම අපි නිවැරදි දේ තුල ඉන්න ඕනේ. නිවැරදි කියන මැන්නෙම දර්ශනයේදී නිවැරදි කියන සත්‍ය ඥානය කතා කරන පුජ්‍යලයට එක්ක. දැක්ම කතා කරනකොට ඒක නිවැරදි නම් නිවැරදි බව හම්බ වීමම කෙනෙක් එක්ක. එතන නිවැරදි කියන්නේ කලින් වැරදි කියන එක. කලින් වැරදි දෙයින් අයින් වෙලා දැන් නිවැරදි. එතකොට නම් මේ ඔක්කොම ටික කාලයේ මෙන්න හරි වැරද්ද තියෙනවා. මනින කෙනා ඉන්නවා. ඒ විග්‍රහය තුළදීම අර දර්ශනය කියන කාරණාව දෙන්නේ නැහැ. අයසනස දැන් අපිට කියන ප්‍රඥාවෙන් දකින්න කියන දර්ශනය කියන්නේ සමහරවිට අපි කියනවා දැක දැක ඉන්නවා කියන අදහසක් කරනවා. මේක දැක දැක හැබැයි දැන් ප්‍රඥාව කියන එක තියෙන සෝනස මානසිකාරයනේ. මානසිකාරය. ඒ කියන්නේ යෝනිසෝ මානසික ඒ කියන්නේ අපි දැන් අතරම බුද්ධලේ කරන දේ නසන යෝනිසෝ නේද පුද්ගලයා කරන දේ කරනකොට ප්‍රඥාව කියන එක අර එහෙම කාලයකින් අත ඉව යෙදෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ මේ ප්‍රඥාවයි මට නෙමෙයි මාර්ගයටනේ. මාර්ගයට. ඒ කියන්නේ සමානට දැන් දර්ශනය කියන එක දැන් දර්ශනයට යොමු වෙන සමානසික කාර්යයක් තියෙනවා. ඔයගොල්ලෝ මේ ශුන්‍යතාවේ ඉන්නවා කියලා එකක් නැහැ. නෑ. ශුන්‍යතාවේ ඉන්නව නසුන්නේ. ඒක තමයි. එහෙම ගන්න. අර තම හම්බුන්නේ හඳනේ හාලිදි මේ මොකද්ද? හාලිදිකානි සූත්‍රයයි මේ ලටුකිකෝම සූත්‍රයයි. මේ දෙක අහන්නකෝ. මේ දෙකේ ලස්සන කරුණු ටිකක් තියෙනවා. ලටුකිකෝම සූත්‍රය මම ඊයේ කියවා මම හිතන්නේ. උපදි ප්‍රහාණය පිණිස පිළිපන් 4 දිනක් ගැන. පුද්ගල 4 දිනක්. 3 දිනක් ප්‍රහාණය පිණිස පිළිපන් එක්කෙනෙක් ප්‍රහාණය කරපුවා. පුද්ගල 4 දිනක්. උපදි කියන්නේ කෙලෙස් කියන්නේ සම්පූර්ණයෙන් මේ යථාර්ථය දකින්න පෙළඹිච්ච. ඒ ප්‍රහාණය කරන්න පිළිපන් මේ මාර්ගයට යොමු වෙච්ච කෙනෙක් ඉන්නවා. සර සංකල්පෝ කෙලෙස් එනකොට ඒව තුල වාසය කරනවා ඒව ඉවසනවා දුරු කරන්නේ. දැන් මේ ක්‍රම දෙකක් කියනවා. දුරු කරන්නේ මොකද්ද? උපදී. කෙලෙස් එනකොට අර සර සංකල්ප වගේ සංකල්ප මේ රාගයේ වශයෙන් මේ ලෝකේ පැවැත්මක් කෙනකොට ඒක දුරු කරන්නේ ඒක ඉවසනවා. ඔන්න ඵලයේ පුජ්‍යලය. හැබැයි යා උපදී ප්‍රහාණය කරන්න යොමු වෙච්ච කෙනෙක්. ඒක නිසා ධර්මයේ තුලින් නෙමෙයි. ධර්මයේ තුල. ඔය සාකච්ඡා කියනකොට ඊයේ කිව්වනේ ඉතින් මම ඊට කියවසන්න. ඒ කියන්නේ ඔය සූත්‍ර කියන කාරණා ටික මම එතකොට ආව ගන්නවා ඒ ප්‍රතිප්‍රහාණය කරන දැන් සංස හිතන අනුපදී සානසේ කාරණේ ගමන්නේ ඉස්සර කරන්න පුදුම මාලක කියන්නේ. කියන්නේ ඒ කාරණා හතර. ඔව් උපදීප්‍රහාණය කියන්නේ ඒ පිළිපන් මාර්ගයේ මාර්ගයත් එක්ක. අතනදී හම්බෙන්නේ සර සංකල්පෝ කෙලස් දුරු වෙනවා කියන අප සෝතාපන්න කරන රාගය වෙනවා. දේශේනවා. ඒක ප්‍රබල නැහැ. නමුත් එනවා. ඒක ප්‍රහාණය කරන්නේ සංකල්පී ප්‍රහාණය කරන ක්‍රමයට යන්නේ නැහැ.
එයා ඒක ඉවසනවා. රාගයෙන් ඉඳනවා, දේශයෙන් ඉන්නවා, ඒ මොහයෙන් ඉන්නවා. ඒ පුජ්‍යලෙකට ප්‍රහාණය කරන්න පුළුවන් එකක් තියෙනවනේ. ඒ දෙයක් කරන්නේ නැහැ. ඒ සංකල්පය ඒක තුල ඉන්නවා. හැබැයි යා උපදි ප්‍රහාණය කරන මාර්ගයේ ඉන්නවා. එහෙනම් යාගේ දර්ශනයේ තියෙන කෝණයත් එක්ක ඒ මාර්ගයේ ඉන්නවා. හැබැයි යාට එනවනේ කෙලිස් ඒක ප්‍රහාණය කරන්නේ නැහැ. ප්‍රමාද විහාරියයි ඉන්නවනේ. දෙවෙනි කෙනා තමයි උපදි ප්‍රහාණය කරන්න යමු වෙච්ච කෙනෙක් ඉන්නවා. එයාට ওই සංකල්ප එනවා. එයා අන්න ඒක ප්‍රහාණය කරනවා. ඉවසන්නේ දුරු කරනවා. එතකොට එයා ප්‍රහාණය කරනවා උපදි ප්‍රහාණය කරන ක්‍රමෙත් ඉන්නවා. සංකල්ප වශයෙන් ඉන්න දේ ප්‍රහාණය කරනවා. දෙකම කරනවා. මොකද උපදි ප්‍රහාණය කරන ක්‍රමයේ මාර්ගයේ දර්ශනයත් එක්කනේ. අරක එයා කරන එකනේ. අතන මාර්ගයේ තියෙන දේ. අතන එයා කරන්නේ. ඒතකොට එයා ඒක කරනවා මාර්ගයේ ඉන්නේ නැද්දි. තුන්වෙනි එක තමයි එහෙම එන්නේ නැහැ කලාතුරකින් එන්නේ කෙලස්. උපදි ප්‍රහාණය කරන මාර්ගයේ ඉන්නේ කලාතුරකින් කෙලස් එන්නේ. එතකොට කලාතුරකින් එන කෙලෙසේ එයා දුරු කරනවා. ඒක දුරු කරනවා කියන කාරණාවට එහා ගිහලා යාට විස්තරයක් තියෙනවා රත් වෙච්ච අකඩකට වතුර බින්දුවක් කරනවා වගේ කියලා. කලාතුරකින් යාට කෙලෙස් එනවා. ඒක ඉක්මනින් ප්‍රහාණය. හැබැයි කෙලෙස් එන්නේ නැති වෙන්නේ. කෙලෙස් එනවා. හතරවෙනි එක කරනවා නිරුපදි. අර කෙලෙස් කතාවක් නැහැ නිරුපදි. ඒතකොට කෙලෙස් දුරු වීම කියන එක නැතුව ඒ කියන්නේ සර සංකල්පන කෙලෙස් කියලා පැහැදිලි කරේ සර සංකල්ප කියන සංකල්පමය භාවය. ඒක කතා නොකර නිරුපදි උනාට සර කතා එකක්වත් නැහැ. හැබැයි උපදි තියෙනකොට අරවා මේ තුන් දෙනාටම කියනවා විසම් එකතු වෙලා ඉන්නේ කියලා තුන් දෙනාට. දැන් අරය දුරු කරනවා. ඒත් එකතු වෙලා ඉන්නේ කියනවා. තුන්වෙනි කෙනා ක්ෂණිකව විල දුරු වෙලා යනවා. ඒත් එකතු වෙලා ඉන්නේ කියනවා. අයි උපදි තියෙනවා. හතරවෙනි කෙනා නිරුපදි. එයා එකතු වෙලා නැහැ. රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ ගැන කියන්නේ. දැන් අපට තේරෙන්නේ මට එන කෙලෙස්නේ. ඉතින් අපි මට එන කෙලෙස් එක්ක දඟලන්නේ. අපිට මේ මාර්ගයේදී උපති දුර වෙන ප්‍රතිපදාව හම්බෙන්නේ මට එන කෙලෙස් කොච්චර ප්‍රහාණය කරත් උපදි ප්‍රහාණය නැත්තම් එයා මුලා වෙලා හැමෝම ඉන්නවා. හැබැයි උපදි ප්‍රහාණය කරන කෙනා මට එන කෙලෙස් දුරු කරන්න ඕනේ. දුරු නොකළත් උපදි ප්‍රහාණය කරන වැඩ පිළිවෙල ඉන්න නිසා ක්‍රමානුකූලව කෙලෙස් දුරු වෙනවා. ඒක සෝතාපන්න කෙනෙක් ඉන්නවා පිටම ධ්‍යානලාභී. එයාට රාගය නෑනේ කෙලෙස් නෑනේ. පිටින් එන. හැබැයි යාට ඒ කෙලෙස් දුරු වුනේ උපදි ප්‍රහාණය කරන ක්‍රමයට නෙමෙයි. එයාගේ ආපු සංකල්පෙත් නේ දුරු කරේ. හොතපන්න කෙනා. එතකොට හොතපන්න කෙනෙක් කියනවා රාගය. මේ දෙන්නගෙම මාර්ගය ගත්තොත් ලෝකෝත්තර මාර්ගයත් එකයි. හැබැයි අර හොතපන්න කෙනාගේ සමාධිය තියෙන කෙනා කෙලෙස් නෑ. එයා දුරු කරපු ප්‍රතිපදාවක් තියෙනවා කෙලෙස්. ඒ කියන්නේ ලෝකේ සර සංකල්ප කියන්නේ. අරයාගේ හැම එකන්නේ. මාර්ගයට දෙන්නම එකයි. සමහර අරයාගේ ඊට වඩා ප්‍රඥාවක් තියෙන්න පුළුවන්. එයා ඉක්මනින් නිවන් දකින්න පුළුවන්. අරයා කෙලෙස් තියෙන කෙනා. එතකොට සකදාගාමී කෙනා කියොන්න ටිකක් රාගයේ දේශී කියන කාරණාව තුනී. හැබැයි තුනී උනේ අර කෙලෙස් දුරු කරනවා කියන කාරණාවේ ක්‍රමයට නැතුව උපදි ප්‍රහාණය කරන ක්‍රමයට. එතන කෙලෙස් කියන්නේ සර සංකල්ප දුරු කරනවා කියන ක්‍රමයට උපදි ප්‍රහාණය කරන ක්‍රමයට ප්‍රඥාව වැඩි. ඒ නිසා රාග දේශ කියන කාරණාව තුනී වුණා. අනාගාමී කියන්නේ දුර වෙලා. රාග දේශ කියන කාරණාවයි. හැබැයි උපදි ප්‍රහාණය කරන වැඩ පිළිවෙලත් එක්ක. උපදි ප්‍රහාණය කරන වැඩ පිළිවෙල නැතුව කොච්චර අර කාරණා දුරු කරත් ඒකේදී යාට මේ ලෝකයේ දෙයක් විතරයි. ලෝකේ ඔක්කොටම හම්බෙන්නේ ඔන්න මටනේ හම්බෙන්නේ නැද්ද කෙලස් ප්‍රහාණය කරන එක? මට හම්බෙන ක්‍රමය හම්බෙන්නේ. මාර්ගයට හම්බෙන ක්‍රමය නෙමෙයි. අනාගාමී කෙනාට කියන්නේ කෙලස් කියන කාරණාව රාග සර සංකල්ප කියන එක නේ. ඒ කාරණාව වෙන්නේ උපදි ප්‍රහාණයලා නෑ. අර සංකල්පය කියන එක නෑ. නිරුපදි කියන්න බෑ නිරුපදි නෑ. එතකොට සනසේ ඒ කෙනාට අර කියන්නේ කෙලස් එන මේ නෑ නෑ ඒක ඒ උදාහරණේ හතර එහෙම හතර දෙනා ගන්න බෑ. එහෙම ගන්න බෑ. එතකොට ආපහු යනවා. ඉතින් අනාගාමී කෙනාට ඒත් උපදි තියෙනවා. හැබැයි සර සංකල්ප කියන ලෝකයේ වැරදි කෙලස් කියන කාරණාව නෑ. සනසේ එතනදී මේ හිතමින් දැන් අපි ගත්ත සංස උපදි කියන එක දැන් අර විශ්ල ගන්න සංස මේ තණ්හාපච්චය උපදිපච්චය කරවන්නේ.
එතනදි සවන්නස් අපි මේ උපාදාන භව විදිහට මිනිස්සුන්සේ ඒ කාරණේ පෙන්නන්නේ ඒ පරියය නේද කියන්නේ. තණ්හාවේ උපදී කියන එකත් එක්ක නිසා. ඔව්. ජරා ඔක්කොමනේ කියන්නේ. එහෙමසන් ඒ කියන්නේ ජරා මරණ වල ප්‍රත්‍ය උපදී. උපදී. ඒක ජාති භව එකක් නේ. උපාදාන මොකුත් නෑ. කෙලෙසේම තමයි එතන. කෙලෙසේම ඉස්මතු කරන්නේ. එහෙමසන්. අපිට අපි හැම වෙලෙම ගත්තොත් කෙලෙසේට පදනම වෙන දේ සහ කෙලෙසේ ලැබෙන දේ අපි හැම වෙලෙම ගන්නේ කොහින් ගියත් ඔය අනිත්‍ය අනිත්‍ය කියලා මිමුණුවට හිතුවට නිට්ටයයි කියන එක මොකක් හරි අපේ නිට්ටයයි තියෙනවා ඇත්තටම තියෙනවා බලන්න අනිත්‍ය කියන වචනේ කොච්චර ගැඹුරුද අපට නිර්වචනයක් විග්‍රහයක් පැහැදිලි කිරීම සංකල්පමය ඕන විදිය කියනවනම් ඒක නිට්ටයයි අර වාදන් කිව්වේ දිට්ඨිපාද නිට්ටයයි මේ කරුණු ටික ඇත්තටම මේ අපි කතා කරන ඒ කියන්නේ දැන් කෝණය වෙනස් වෙන විදිහත් එක්ක මේ කාරණා අපි සාමාන්‍ය සමස්තයක් වලින් කතා කරන්න බෑ. මොකද හිතන කෝණයක් තියෙනකොට ඒ හිතන කෝණයට ඒ ශෛලියට තමයි ඔක්කොම කතා කරන්නේ. අපි ගත්තොත් මේ දේශනා අපි අහමුකෝ කැපවීම 100ක් කරනවා කියලා. 100ට මොනවද බෑ. කොච්චර කැපවීමද? ඒ කියන්නේ කැපවීම 100ක් ඇහුවා. හැබැයි යම් කිසි හරි මේ චින්තන ශෛලියත් එක්කම යොමු වෙච්ච දැන් අපි ගත්තොත් කාම උපාදාන තේරුම් ගන්න හන ගන්නට බෑ. දැන් මම මේ කාම බුදුරණවහන්සේ වෙන්නපු කාම උපාදානෙ පැහැදිලි කිරීමේ චින්තන ශෛලියක් වෙනස් කරන්න පැහැදිලි කරනවා. අන්න ඒකට හැඩ ගැහිලා ඒකත් එක්ක යන කෙනාට අන්න එතකොට තමයි මේ කාරණා ඉස්සරහට එන්නේ. ඉස්මතු වෙන්නේ. අතන දැන් ගොඩක් ප්‍රශ්නෙට උත්තරයක් යන්නේ. හැමෝම ප්‍රශ්නෙට උත්තරයක් හොයන්නේ. ඔය දැන් හැම කාරණයක් මේ වගේ නිසා දැන් ඇලීම් තණ්හාව ගත්තා. තේරෙම එකයි. දැන් මම ඊයේ කිව්වා දැන් මෙතනදී මේ කතා කරගෙන යනකොට මේ කරුණු ටික දැන් මේ ගත්තොත් දැන් උපාදාන භව ඒවා දැන් අපිට සාමාන්‍යයෙන් මේ ඇලීම බැඳීම පැවැත්ම කියනකොට නිකන් මේ භෞතික නැත්නම් අපට ප්‍රකට කරගන්න ඕන දෙයක් නෙමෙයි නෙන්නේ. ඒකසස් භවයත්වයක් නෙමෙයි සාමාන්‍යයෙන් හරියනකොට එන්නේ. දැන් අපි අර විග්‍රහයේදී කාම කියලා දාගෙන අපි වෙනම දාගෙන ගියාට ඒ වචන විතරක් ගත්තාම භවයත්වයක් කියන්නේ නැහැ නේ. දැන් ඕවට ප්‍රත්‍ය සලආයතන කියනවනේ. ඕවට ප්‍රත්‍ය සලආයතන. එතකොට දැන් අපි ඔතෙන්ද කිව්වොත් ඔතන කොච්චර ගැඹුරුයි. දැන් අපිට මොකද සලආයතන ප්‍රත්‍යක් තියෙනවනේ. අසරූප කියන්නේ. දැන් මෙතන මේ උපාදාන භව කියන එකම මෙච්චර ගැඹුරු සංකල්පමී භවක කියන්නේ සංකල්ප භවකටයි ගෝචර නොවන ගැඹුරු අපට සාමාන්‍ය ගෝචර නොවන දෙයක් මේ විග්‍රහ කරන්නේ. ඒකට ප්‍රත්‍ය වෙන දේවල් ගොඩක් සියුම් ගැඹුරු නැද්ද? නමුත් අපට ඇසරූපේ කියනකොට අපට මේ අපට මේක දින ඒකට නම් එතන පටිච්චසමුප්පාද ඇසරූපේ කියලා විග්‍රහ කරන තැන කොච්චර ගැඹුරුද? ඒ කියන්නේ දැන් අපිට එතන ක්‍රියාවක් කියලා පෙන්වන්න බෑ. පෙන්වන්න බෑ කියන්නේ අපිට දැන් විදීම උපාදාන ස්කන්ධ වගේ සන්නස පෙන්වන්න බෑ. දැන් අපි මෙතන උපාදාන විදීම නම් ක්‍රියාවක් හැටියට කතා කරන්න පුළුවන්. නමුත් ඇසරූපේ කියන කාරණා ඇසරූපේ නාම රූප ඔන්න ඔය ටික විග්‍රහ කරගෙන යනකොට මේ කොහින් ගියත් මම අර ඊයේ අවසානයේ ධර්ම සාකච්ඡා කතාවේ අවසානයේ කිව්වා අපට මේ ප්‍රශ්නේ තේරුම් ගන්න බැරිම වෙලා තියෙන්නේ. තමාගේ කෝණය දා ගන්නවමයි බුදුරණවහන්සේ ඕනේ. තමාට තේරෙන තමා සමාජයට ගලපන සමාජය එක්ක තමාව හම්බ වෙන මෙන්න මේක නැතුව අපට බෑනේ බලන්න. හොඳට බලන්නකො අපි මොකක් කරන්න ගියත් අපට ගෝචර වෙච්ච නිමිත්තක් නැතුව අපට ඒක දිහා බලන්න බෑ. බලන්න ඒක ඕනේ. ඉතින් ඒ කියන්නේම ඇත්තටම බැලුවොත් එහෙම අපි අර පටිසම්පාද පංචපාස්කන්ධේ රූපං අර්ථ සමනුපස්සිත හිතන්නේ නැතුව අපි ඔක්කොම මතක කරලා දැම්මොත් එහෙම අපට බුදුරණවහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න තමා බාධා වෙලා නැද්ද? අපි භාග්‍යදිට්ඨිය පැත්තකින් දාන්න වචන ටිකේ අර්ථය පටිසම්පාද භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ධර්මයට ඒක අහන්න. ඒක ඉගෙන ගන්න කවුද බාධා? තමයි. බුදුරණවහන්සේගේ ධර්මයට යන්න බාධා තමයි. වෙන කවුරුත් නෙමෙයි. ඉතින් එතනම ප්‍රශ්නේ වෙලා එතනම සාමාන්‍යයෙන් අපි හිතුවා ප්‍රශ්නේ කවුද? තමානේ ප්‍රශ්නේ. තමා නැතුව බුදුරණවහන්සේ ළඟට යන්න බෑ.
තේරෙන්නේ නැහැ කියලා අදහැරලා දාන්නයි තේරෙනවා කියලා සම්මත යන්නේ දෙකම තමයි. එතකොට මේ බුදුරණවහන්සේ දේශනා කරන හැම එකකින්ම යමක් හම්බෙන්නේ ඒ කෝණය විස්තර කරන්න තමයි. ඒ කියන්නේ එකම දර්ශනයනේ. දර්ශනය කියන වචනේ අර්ථයෙන්ම දැක්මනේ. එතකොට දැක්ම වෙනස් කරන්නයි හදන්නේ. යමක් දෙන්න නෙමෙයි දැක්ම වෙනස් කරන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේක දෙන්න බෑ කියලා. පෙන්වන්න බෑ කියලා. ඒක ඇයි මේක පෙන්වන්න බැරි? මේක මේ යමක් විග්‍රහයක් නෙමෙයි. දැක්ම වෙනස් කරන කෝණයනේ. එහෙනම් දැක්ම වෙනස් කරන කෝණය හදන්න අමාරුයි. ඉතින් අපි හිතමු S2 පෙන්නද කෙනෙකුන් නම් බෙහෙත් දීලා මොනවා හරි කරලා හදන්න පුළුවන්. දැන් මම සාමාන්‍ය උදාහරණයක් කියන්නකෝ. S2 පේන්නේ නැහැ. S2 පේන්නේ නැතුව තියෙනවා සම්පූර්ණයෙන් අන්ධයි. මම බෙහෙත් දෙනවා. මම බෙහෙත් දෙනවා හැබැයි ඔයාට ඒව ගන්නත් බෑ. ඔයාට ඒව දාගන්නත් බෑ. ඔයාට මුකුත් කරන්න බෑ කියන්නේ. මේ බෙහෙත් වලින්. හැබැයි මම බෙහෙත් දෙනවා. ඔයාට ගන්න බෑ. තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ඔයා මේ බෙහෙත් තරම් S2 සු කරගන්න. හැබැයි ඔයාට ගන්නත් බෑ මේ බෙහෙත්. ඔයාට දාගන්නත් බෑ. හැබැයි මම දෙනවා. කොහොමද කරන්නේ? කරන්න බෑනේ. අනිත් වගේ බුදුරණවහන්සේ ඒ කියන්නේ උපාදානයේ තමාගෙන උපාදානයේ වැසගෙන ඒකත් එක්ක මේක තමයි ප්‍රබලම. ඒකත් ගත්තාම අර දිට්ඨි උපාදානය වගේම තියනවා කියන කාරණාව නෙවෙයි. එතකොට අපි යන්නේ ඒ තියෙන උපාදානය අයින් කරන්න. දැන් තමා උපන් අත්වාද තමාගෙන උපාදාන ප්‍රත්‍ය ආසාවනේ. ඡන්දේනේ තියෙනව නෙමෙයිනේ. අපට තියෙන බවකට යනවා. තියෙන එකයින් ඉලා අන්න එක නැතුව ඉන්නවා. ඇත්තම බලන්නකො මෙහෙම ධර්ම කතා කරනකොට නිකන් මේ පේන්නේ නැති සුන්දර ඇත්ත ඈත තියෙනවා. ඔන්න ඔකට ගැඹුරු අභිධර්මයේ කියන්නේ. ඇත්තම අපි කියන්නේ ගැඹුරුයි. ගැඹුරු විග්‍රහයක්. එච්චරයි. අභිධර්ම විග්‍රහ කරන්න පුළුවන් නම් අපි කියන වචනේ අර්ථයක් නේද? සෝනසර් දේශනාවේ දැන් මම ප්‍රායෝගිකව ඉස්මතු වෙනවා කියන එකත් එක්ක මතක් වුණේ අර බුදුරජාණන් පහළ වුණත් නැතත් මේ පරිසම්පාද ධර්මතාව ලෝකේ තියෙනවා කියලා දේශනා කරනවා. පරිසම්පාද ධර්මතාව කියන එක නෙමෙයි. එතන කතා කරන්න වෙන්නේ එතන පැහැදිලි කරන්නේ මොකද්ද? ජරා මරණ අනිච්චං සංකතං පටිසම්පන්න සා ධාතු මේ බුදුරණවහන්සේ පහළ නැතත් මේක ස්වභාවය මේකමයි. හැබැයි ලෝකේ පවතින ධර්ම ස්වභාවයක් කියන එක නෙමෙයි. සත්‍ය මේකමයි. මට මතක නැහැ අපි දෙය කියන්නේ අපි ඒකට හිතනවා ඒක අරගෙන මේ පරිසම්පාද ධර්මතාවයන් ලෝකේ තියෙනවා කියලා. තියෙන එකක් කියලා. ඒක තියෙන එක බලන්න ඕන කෝණයක් විතරයි. කෝණයක් විතරයි. අපි හැම වෙලේම අපි ඊයර කතා කරලා සූත්‍රය දන් දීලා නිවන් දකින්නවා කියන කාරණාවට, ඒ කියන්නේ පිනින් කියන කාරණා අපි දන් දීලා කියන අපි ගත්ත කෝණේ තියෙනවනේ කෝණේ. ඔන්න ඔය වගේ හැම වෙලේම අපි යක් ඉගෙන ගන්නකොට ප්‍රශ්නේ තියෙන තමාවනේ. තමාට ලෝකයෙන් හම්බෙච්ච කාරණා ඉස්සරහට එලා ඒක විග්‍රහ කරගන්න. වෙන කිසි දෙයකින් නෙමෙයි. ඒකෙන් තොර විග්‍රහ කරගන්න බෑ ඇත්තට. එක්ක ඒකට විග්‍රහ වෙන්න ඕන නැත්නම් විග්‍රහ කරගන්න බැහැ ලයින් කරන්න ඕන. ඔය දෙකක් එක්කනේ. ඔය දෙකෙන් එක්කම නෑ වෙන්නේ. ඔය දෙකම නැතුව බුදුරණන් ධර්ම දේශනා කරන්නේ. අයසන්නස දැන් පාරිවව දැන් අපි හිතන්න යනකොට මෙහෙම දෙයක් වෙනවා දැන් මේ බක්සන්න දැන් අපි වුණ හඳුනගත්ත දේ නෙමෙයි හඳුනාගෙන කාමෙන්නේ බැඳීම කියන එක. එනකොට සන්නස අපි අරකින් අර මම ඉදත් ඔබන්ගේ කියන්නේ තියෙනවානේ. ඒ කියන්නේ අරක වෙන් කරලා සන්නස ඒත් සන්නස අවශ්‍යදී දැන් යනවා. ඒක වෙන් කරනවා. ඒක තියෙනවානේ. හඳුනාගත්ත දේ තියෙනවා. අපි ඒක හොයන්නේ හඳුනා ගැනීම වෙනවා. අරක තියෙනවනේ. අපිට දැන් ඒක හොයන්න ඕනේ. අපිට මේකයි හොයන්න තියෙන්නේ. අරක තියෙනවා මේක අපි හොයනවා. දැන් ඔයාලට මනුදස්සන හඳුනාගත්තා. ඒ සාන්න සිටීවි. ඔයාලා හඳුනා ගැනීම හොයනවා. කෝණේ ගිහිල්ලා ඉතින් මන් තියනවා කියලා. ප්‍රායෝගිකව අපි ඇත්තටම ගත්ත ප්‍රායෝගිකම සංසිද්ධිය. ඒ කියන්නේ සිහිය වීර්ය ඔක්කොම නැත්තේ. ප්‍රායෝගිකම සංසිද්ධිය ගත්තොත් ක්‍රියාව ඒකයි. අපිනේ මේකට දෙකක් හිට දාගෙන තියෙන්නේ. මං කන ගමන් කතා කරනවා. එතකොට ප්‍රායෝගිකම සංසිද්ධිය කනවා කියන එක. හැබැයි කන්නේ මොනවද කියලා මං ඊට පස්සේ දානවා.
කනවා අපි ඇස් දෙක පියාගෙන කෑවොත් කනවා කියන කාරණා කන්නේ මොනවද කියන එක අදාළ නැහැ. ඒ ප්‍රායෝගික ක්‍රියාව කනවා. එතකොට අපට හැබැයි ගිහිලා තියෙනවා කන්න දෙයක් තියෙනවා කියලා. කන නිසානේ කන්න දෙයක් තියෙනවා කියන්නේ. කන නිසා කන්න දෙයක්. ඒතර කනවා කියන කාරණාවටම යමු වුණොත් අපි කන්න දෙයක් තියෙනවා කියන පැත්තක් හිතන්න බෑ. ඒ පැත්තක් යමුන්නේ නැහැ. හඳුනා ගැනීමම ප්‍රායෝගික වෙනකොට අන්න ඒකයි පංච උපාස්කන්ධයේම ජීවිතයේ හරියට ඒක හම් වෙනකොට අනික්ක අදාළ නැහැ. අපි මුලින් යන්නේ ඒක තියෙන අපි වෙන එකක් හොයනවා කියලා. එහෙම සර්. බජන දර්ශනයේදී ඒක ප්‍රශ්නේ නෑ. දර්ශනය කියන්නේ එයාට ගෝචරත්වයේ තුලින් සම්මත ඉතරගෙන එක නේද? එතකොට සම්මත කොහොමද මේ ඔය දෙපැත්ත කියන එක කොහොමද? ඒක යෙදෙන්නේ. යෙදෙන්නේ සර්. දැන් ඔයාලට කිසිම සැකයක් නැහැ නේ මං අනුදස්සවන්න ආසෙද නැද්ද කියලා. එහෙම සර්. කිසිම ජීවිතයකින් සැකයක්. එහෙම සර්. ඒක නමුත් ඔයාලා හිතන්නේත් නැහනේ. අන්න ඒ වගේ තමයි. කොහොමසනස ඊ දෙපැත්තට මොනවා පැත්තකින් කියලා තමයි යනවා. යනවා. ඒ කියන්නේ හේතු බලය හම්බෙනකන් ඒ කියන ස්වභාවය නිසා නේද? අපි අපිට ගන්න දෙන්නේ මේ ස්වභාවය ඒ ස්වභාවයෙන් ඉන්නේ කියලා දැනගෙන හොයන එක. නැත්නම් අපි හේතුඵලයක් හොයන්න යන එකත් වැරදි. ඔව්. තියනවා කියලා අරගෙන හොයන්න. ඒක නම් හිතාගන්න බැනේ මොනවා දැන් අර මේ විදිහට ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ දැන් සෝවාන් මාර්ගයට ලැබුණා. ඒ මොන අන්තිමටත් යන්නේ. ඒ කියන්නේ ඇත්තටම දැන් ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ දැන් අපිට මෙතන ඉඳලා අපිට සෝතපන්න කෙනෙක් ඉනවනේ. ඉන්නවා. මෙතන ඉඳලා. එතකොට දැන් අපට ඒ කෙනා විශේෂයිනේ. අපට ඒ කෙනා විශේෂයි. හැබැයි සෝතපන්න කෙනෙක් ඉන්නවා කියන මේ ඒ දර්ශනය දකින්න කොහොනේ දැන් අපි ගත්තොත් දැන් අපි හිතමුකෝ අපි 10 දෙනෙක් 15 දෙනෙක් ඉන්නවා කියලා අපි හිතමු කීප දෙනෙක් මගපල් ලැබලා කියලා. අපට ඒ කෙනා විශේෂයිනේ. අපට නිවිශේෂ. ඒ කෙනාගේ කොහොනේ වෙන්නේ? එයා දකින්න කොහොනේ වෙනස් වෙලා විතරයි. ඔව්. එයාට ඒ කියන්නේ එයාගේ ඇත්තටම දැන් ගත්තොත් අපි රූපං උපාදාය අස්මීති හොති කතා කරා. වේදනාව කියන්නේ විදීම උපාදාය බැඳීමෙන් විමි මඤ්ඤණාව. එයාට තියෙන විමි කියන මඤ්ඤණාව. මම විමි කියලා ඇත්තටම මේ එහෙම එකක් නැහැ. හම්බ වීමක් තියෙනවා. ඒකත් එක මඤ්ඤණාවක් තියෙනවා. ඒ වුණේ අර විදීම ඒ කියන්නේ අර අත්දැකීම ජීවිතේ සක්කාය මෙන්න මේක උපාදාන වෙච්ච නිසා. අත්දැකීම උපාදාන වෙච්ච නිසා. අත්දැකීම උපාදාන නැත්නම් විමි කියන මඤ්ඤණාව. වින්දා. දැන් අපිට වින්දා කියනකොට අපිට කවදාවත් බෑනේ වින්දපු දේතුරු බලන්න. හඳුනාගත්තා කියනකොට හඳුනාගත්ත දේතුරු බලන්න බෑනේ. අපිට ඒක තියෙන හඳුනාගත්තා කියනකොට හඳුනා ගැනීම කියන එක උපාදානයේ විමි කියන මඤ්ඤණාවක් හඳුනාගත්ත දෙයක් එයාට හම්බෙලා. හැබැයි එයාට හම්බ වෙන්නේ හඳුනා ගැනීම කියන කාරණාවත් එක්ක හඳුනාගත්තා කියලා දෙයක්. අන්න එකයි තිතියනි තත්ත්‍ය පඤ්ඤායත කියන්නේ. පැවැත්මක් තියෙනවා යාට. හැබැයි වෙනස් වී පැවැත්මක් කියන කාරණාව අර දැන් අපි ගත්තොත් අපි කාටවත් හිතනවාද මේ කෝපය දැන් ඔයාලට මාව ඔයාලගේ හඳුනා ගැනීමෙන් මාව ඉන්නේ කියලා හිතනවද? හිතනවද බලන්න. මම නෙවෙයි ඔයාලා හඳුනාගත්තේ. ඉන්නමම හඳුනාගත්තේ. කිසි විලාපවලට ඔයාලට හිතනවද? ඔයාලගේ ඒ කියන්නේ හඳුනා ගැනීම කියන ක්‍රියාවට මම ඉන්නේ කියලා. එහෙම හිතෙන්නේ නැහැ. අන්න සේකයාගේ දැක්ම. ඒක දාගන්නේ මානසිකාරයක් නැතුව එහෙම ඕනේ කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම ලෝකෝත්තරයි. දැන් අපි ඔක්කොම අපි ආයෙ බලන්නේ කොහෙන් තමාගන්නේ. ලෝකේ තමාගෙන බලන්නේ. අපි ලෝකේ තමාගෙන් එතන බලන්න යනවානේ. මේ ඔක්කොම අසත්‍ය බව ලෝකේ තමාගෙන් ආයෙතන බලන්න යනවා. වෙන්නේ නැහැ නේ කවදාවත්. ඒ කියන්නේ මේ පරතරය අසාමාන්‍ය පරතරයක් වෙන්නේ. ගෙවපු දුක මහ පෘථුවිය වගේ. ගෙවන්න තියෙන ටික බැලකේට 7ක් වගේ. කොච්චර ඒ කියන්නේ මනින්නවත් බෑනේ. ඒ කියන්නේ ගෙවන්න නැහැ කියන එකම කතා කරන එක සාධාරණයි. සම්පූර්ණයෙන් අනිත් පැත්තනේ. නමුත් ලෝකේ ගත්තා නම් ඉතින් සොතපණනවා කියන්නේ කිරිකඩු කනවා. ජනස මම මෙහෙර දැන් තුලගත්තු දේ ඒ නැතුව හඳුනා ගැනීම
හැබැයි සොනස මට එදෙනින් හිතුණා මේ රූපණී කියන කාරණේදී කොහොම සොනස මම කියන්නේ අර සොනස කලින් කියලා තියෙනවා ඒක ප්‍රායෝගිකව පහසු ඒ කියන්නේ බුදුරණන් දැන් මූලිකව කියන්නේ ඒක රූපණී කියන කාරණේ සොනස එහෙම දෙපැත්තකට යන ස්වභාවය ටික අඩුයි කියලා එහෙම දෙන්න සම්ද. ඒ කියන්නේ රූපණී කියන එක සොනස අපි දැන් ඔන්න අපිට ගෝචරත්වයත් එක්කමනේ සොනස තියෙන්නේ. අර වගේ දෙපැත්තකට යනවා කියන එක විදීම හඳුනා ගැනීම කියන එකේ හොයන්නේ කාරණෙත් එක්ක. ඔව් හඳුනා ගැනීම විදීම කියන කාරණාවේදී ඒකෙදි ඇත්තටම අපිට මේ ඒක ප්‍රායෝගිකව නැහැ හම්බෙන්නේ. ඒ නිසා අපිට අර සංකල්ප එකමයි මොකද දෙකම සංකල්පනේ. දෙකම සංකල්ප. දැන් රුප්පණී කියනකොට ඊයේ මම අර කතා කරපු කීටි තිබ්බ නේද මේ උපාදානියෙන් පටවි. උපාදානයෙන්නේ පටවිය තියෙන්නේ. පටවිය උපාදාන කරගන්නවා කියනකොට ඇති පටවිය තද ගතිය නෙමෙයි උපාදානයෙන් ගතිය. දැන් ගතියක් හම් වෙනකොට අපි හිතමු අර මම අර උදාහරණ දෙන්නේ කට්ටෙන් ගනිනවා. එතකොට කට්ටෙන් ගන්නකොට අපට වේදනාවක් එනවා. අපට මේ වේදනාව කියන කාරණා නැත්නම් අපි හිතමු ප්‍රකට වීම මෙන්න මේ හම්බ වීම අපි දැන් අපි හිතමු මෙහෙම සමහරවිට කොහෙද යනකොට පස්සේ ඇනිච්ච දෙයි ඇනුනේ කොතනදයි දන්නේ නැතුව අපි කට්ටක් යනවාම කොහෙද යනුනේ කියලා තේරෙන්නේ නැතුව අපි හොයන්නේ. කට්ටක් යනවාම දන්නේ නැහැ හැබැයි වේදනාවක් තියෙනවා. ඇනුනේ කොහෙද කියලා ඇනුනේ මොකද දන්නෙත් නැහැ ඇනුනේ කොහෙද කියලා දන්නෙත් නැහැ. ඇනුනේ මොකද දන්නෙත් නැහැ ඇනුනේ කොහෙද හැබැයි අර අමු වේදනාවක් තියෙනවා. ඒ කියන්නේ අර ඉද්දෙන එකක් තියෙනවා. ඒ කියන්නේ අමුතු මේකක් තියෙනවා. කොහෙද මොකද්ද කොතනකවත් දන්නේ නැහැ. අර ප්‍රකට වීමක් තියෙනවනේ. ඒ කියන්නේ පැවැත්මක් තියෙනවා කියලා ප්‍රකට වෙනවා. පැවැත්මක් තියෙනවා කියලා ප්‍රකට වෙනවා. අපි මානසික එතන සංකල්පයෙන් දාගන්න මොන හරි කට්ටක් වෙන්න නැති මෙන්න මේ හරිය වෙන්නද. නමුත් ඇත්තටම ගත්තොත් අපිට හරියට හම්බෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඔන්නතන ප්‍රකට වීමක් තියෙනවනේ. ඔන්න ඔය ප්‍රකට වීම. ඒ ප්‍රකට වීමේ හම්බ වීමේ ලැබීම ඒ මොකද්ද කියන කාරණාව ඒක හැබැයි දැන් තියෙන තැන මොකෙන්ද කියලා දෙකම හම්බෙන්නේ නැහැනේ. එතකොට දැන් ඒක මානසිකවත් නෙමෙයිනේ. ඇත්තටම වේදනාවක් තියෙනවා. මානසිකවත් නෙමෙයි. දැන් මානසිකව නම් වේදනාවක් නැහැනේ ඇත්තටම. ඒ කියන්නේ කොහොමවත් නැහැනේ. මානසිකවත් නෙමෙයි. හැබැයි හම්බෙන්නෙත් නැහැ. කොතනද කියලා හම්බෙන්නෙත් නැහැ. හම්බෙනවා කොහේ හරි පේනවනේ. ඔන්න ඔය කාරණාව එක්ක හොඳට අවධානය ප්‍රකට වෙන හම්බෙනවා කියන කාරණාවට ඔන්න ඔතන අර අපි දැන් මානසික සංකල්පයේ කියන දාන පැත්ත අතහැරලා උපාදානයෙන් කියලා ඔන්න අපිට මෙතන අපට හම්බ වෙනවා පිච්චෙන ගතියක් කියලා ආපෝ තේජෝ පිච්චෙන ගතියක් කියලා ඒ වේදනාව ඔන්න පිච්චෙන ගතිය කියන කාරණාව උපාදානයෙන් කියන එක ඔන්න රූපණේ. අන්න ඒක රූපණේ. හැබැයි ඒක අපි ඒ විදියට හම්බෙන්නේ නැහැ. අපි ඒක හිතන්න ඕනේ ඒක උපාදානයෙන් හටගත්ත කියලා. හිතන්න ඕනේ ඒ අපට හම්බෙන්නේ නැහැනේ. දැන් ඕක හම්බෙනවනේ ඒක හොතපන්නයිනේ. ඒ කියන්නේ ඒ කාරණා උපාදානයෙන් මේ ධාතු බව හම්බුණා කියලා දැක්කම හොතපන්න. එතකොට එහෙනම් අපට බුදුරණවහන්සේ ඉන්නේ එකයි. අපට බුදුරණවහන්සේ ඉන්නේ මේ හම්බ වෙච්ච කාරණාව උපාදානයෙන් කියලා බුදුරණවහන්සේ පෙන්වනවා කියලා තියෙනවා. දැන් ඔන්න ඔක හොයන්න දෙනවා. එතකොටයි රුප්පණේ කියන කාරණාව නිවැරදිව හම්බෙන්නේ. එතකන් හම්බෙන්නේ. ඒක නිවැරදිව හම්බෙනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ රුප්පණේ කියන කාරණාව යෝනිසමනසිකාර්ය කියන කාරණාව ඉපදිලා මේ දරන මාර්ගයේ ඉන්නේ එකත් එක්ක. එනසද අර කාරණේ තේරෙනකොට තියෙන අර ප්‍රශ්නේ ටිකක් එන්නේ නැති ගතියක් තියෙන නේද එතනදී. අර මං කිව්වේ හඳුනා ගැනීම විදිහම කියන එකත් එක්ක අපි අර විදීම අතහැරලා හොයන්නත් බෑ. ඉතින් විදපු දේ අතහැරලා හොයන්නත් බෑ. විදීම කියලා වෙනම අරන් හොයන්නත් බැරි ගතියක් සම්ම. මං කියන්නේ ඒක තියෙනවා. හැබැයි කෙනෙකුගේ තියෙන මේකත් එක්ක දැන් අපි හිතමු වෙන වශයෙන් යන්න පුළුවන්. කෙනෙකුගේ තියෙන හැකියාවත් එක්ක අරකට යන්න පුළුවන්. එයාගේ හැකියාව දැන් අපි සෝතාපන්න හරි මාර්ගයට නාපු ඒත් මේ හැකියාව වෙනස්කම් තියෙනවනේ. එතකොට මේ හැකියාව වෙනස්කම් කෙනාට අනුව මේ පහෙන් ඕන එකකින් යන්න පුළුවන්. ඒ පහසුම එක තමයි රූපේ කියන කාරණාව කියන්නේ. ඒ කියන්නේ අඩුම මට්ටම. හැබැයි ඕන කෙනෙක් එයාගේ හැකියාව අනුව ඕන එකකින් යන්න පුළුවන්.
දැන ගැනීමෙන් හඳුනා ගැනීම. මොකද හැම එකකින්ම දෘෂ්ටිගත කිරීම එකයි. නමුත් අරකෙදී ටිකක් මේ අරකට වඩා පොඩි මේකක් තියෙනවා. කෙනෙකුට යන්නේ. ඒ කියන්නේ කායන පසනයි කය මුල් කරගෙන ඉස්සල්ලාම කතා කරන්නේ. මොකද ඒක ඇත්තටම බහුව්‍ය වූ ප්‍රකටත්වය කියන කාරණාව විශ්මතිලා තියෙනවා. එතනත් ඊට පස්සේ අරකට පටවියට භාවයත්වයක් දෙන්න කිව්වොත් එහෙම නැත්තම් තේජෝ කියන එකට සම්මත විචින කෙනෙක්ගේ භාවයත්වයක් දෙන්න කිව්වොත් ආපහු ඒ කියන්නේ අපිට තියෙන ගතියක්මනේ ඕනෙත් තියෙන්නේ. එහෙම සම්මත. ඒකාන්තයෙන් පටවි කියලා එකක් තියෙනවා. පටවි කියලා එකක් තියෙනවා. එක්කෝ නෑ කියනකොට අපිට යනවා. ඒ පටවි නෑ. තිබ්බේ කන්න. ඒ කියන්නේ අපිට නෑ කියන්න වෙන්නේම තව අපිට නෑ කියන වචනයක් දාන්න පුළුවන් ද තියනවා කියන කාරණාවකින් තොරව. දැන් නෑ කියන එක දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් මෙතන මගේ ලැප්ටොප් එක නෑ. දැන් ලැප්ටොප් එක ගැන කතා තියෙන ලැප්ටොප් එක ගැන කතා නොකර කාටවත් කියන්න ලැප්ටොප් එක නෑ කියලා. තියෙන ලැප්ටොප් එක ගැන කතා නොකර නෑ කියන්න බෑනේ. නෑ කියන්න ලැප්ටොප් එක ගැන කතා ඒක නෙක තියෙනවනේ. ඒක නෑ කියන්නේ. ඒතර නෑ කිව්වත් දෘෂ්ටියක්. තියනවා කිව්වත් දෘෂ්ටියක්. තියනවා කිව්වත් නෑ කිව්වත් දෙකම පැවැත්ම කියන දෘෂ්ටිය. ඒ කියන්නේ මම කියන්නේ පටවි කියලා සානංශ දැන් අරවාස කියන්නේ දැන් තද ගතිය කියන එක සානංශ යමකින් ආරෝපණයක් කරන්න බෑනේ. බෑ එහෙම බෑ කරනවා. යමකින් ආරෝපණයක් කරන්න. යමකින් ආරෝපණයක් කරන්න ගියා නම් එතන කොහොමද ගතිය නෙමෙයි හැමෝම දැන් මෙතන ලීය. අපිට කවදාවත් හිතන්න නැතුව ගති බවක් හම්බෙන්නේ නෙමෙයි ලී බවක් නේ. ඒ කියන්නේ මේක මේ ඒ කියන්නේ ගතිය කියන එකට අපිට එහෙම ඉන්න බෑ මේ ලීයෙන් තොරව. අපිට ගින්නක් නැතුව පිච්චෙනවා කියන්න බෑ. එතකොට අපිට මේ අපි හුළඟ කියනකොට ෆෑන් එකක් නැත්නම් මේ හමාගම මොනවා හරි දෙයක් එක්ක ඕනේ මේ හමන් යනවා කියන කාරණාව. හුළඟ කියන ගතිය. අපිට මොකක්වත් ඒ ගති ස්වභාවයක් කියන කාරණාවක් නිර්වචනය වෙන්න අර යම්කිසි බහුවය නැත්නම් මේ ප්‍රකටත්වය අවශ්‍යමයි. ඒක රුප්පණේ කියන ඒවාම ප්‍රකට වෙන්නේ ඔය මේ රස්නේ. ගති ගතිය. ගති හතර තමයි ප්‍රධානම. ඒක සමහර මානසිකව කියලා දාන්නේ කය බෑ මානසිකව කියලා දැම්මොත් ඉවරයි. දැන් දාදගතිය ඒකට ආයේ සංකල්පයක්. සංකල්පයක්. ඒ කියන්නේ මානසිකව හටගත් පටවි කියලා. ඒ කියන්නේ ඔකක් නෑ මේ වගේ අන්තිමට අරූපෙට. අන්තිමට අරූපෙට. ඉතින් මානසිකව හටගත්තේ කියලා ධර්ම මානසිකව තියෙනවනේ මනස. කොහොමත් ඒක හැබැයි ඒකත් ඇත්ත. අන්න ඒකයි තියෙන මෙතන ප්‍රශ්නේ. ඒක ඇත්ත. මානසිකව තමයි හටගත්තේ. මේ ලෝකේ මනස තමයි පිළිසරණ ඇස කරන ආසී දිව කයට. ඒක ඇත්ත. මනසින් තමයි හටගත්තේ. හැබැයි මනසට සිහිය පිළිසරණ සිහියට ඉමුත් යන්න එතරම් මාර්ගය පෙන්වන්නේ. මේ ලෝකේ පවතින හැටි. පිළිසරණ සිහිය කිය. ඒතකොට සිහියේ එන්න ඕනේ ශ්‍රද්ධාවින්දනේ. අන්න හරි. ඒක බුදුරණන්සේ කියවුවම තමයි මේක වැරදි සිහිය. සිහිය එන්න ඕනේ. ඊළඟට සිහිය විමුක්තියත් එක්ක තියෙනවා. එතකන් තියෙන්නේ මනස, ඒ කියන්නේ ඒ සිහිය බෝධිඅංග සිහියක් වෙන්නට ඕන. ඒ කියන්නේ මාර්ගය පළවෙනි අංගය සම්මාදිට්ඨිය මාර්ගයට බැස ගැනීම. නමුත් බෝධිපාක්ෂික ධර්මයේ පළවෙනි අංගය සතියනේ. සතිය බෝධිඅංගයක් වෙච්ච සතිය. නිකන් සතිය නෙමෙයි. ඒතකොට බුදුරණවහන්සේ ඕනේ සතියට. බෝධිඅංගයක් වෙච්ච සතිය තමයි අවශ්‍ය මනස හොයන්නේ. සතිය නෙමෙයි අවශ්‍ය. බෝධිඅංගයක් වෙච්ච සතිය. ඒ කියන්නේ විමුක්තිය පිළිසරණ කරගත් සතියක් ඕන නැත්තේ. අන්නේ සතිය එතන තමයි මාර්ගය කියන්නේ. ඒක තමයි ප්‍රතිපදාව. දැන් අපට හම්බෙන්නේ බෑ ඇත්තක් තියෙනවනේ මනසින් මේ ඔක්කොම වෙන්නේ කියන්නේ. ඉතින් මේක ඇත්තක්නේ. ඉතින් මේ ඇත්තටම යන්නේ. කොහින් ගියත් මේ ඇත්තට යන්නේ. ලෝකේ පවතින ඇත්ත. ඒක අපි සෝදෙත් කරන ලෝකේ මානසිකට උපරිමයෙන් හිතන්න පුළුවන් ඒ ප්‍රමාණයට තමයි. එච්චරයි. එතරින් හිතන්න බෑ. ඉතින් එතනින් එහාට හිතන ක්‍රමයේ සාන සම්පූර්ණයෙන් අරකට වෙනස්. සම්පූර්ණ වෙනස්. මේක පනින්න බෑ ලෝකෙට. අයි මෙතන සම්පූර්ණ ඇත්තක්ම හම්බෙනවනේ. මේක කොහේ පනින්නද? අනික මේක පනින්නත් ආයි මනසම කල්පනා කරන්න තියෙන්නේ. වෙනම එකක් උපද්දවන්නට ඕනේ. උපද්දව ගන්නට ඕනේ. ඒක උපදින්නට
ක්‍රමයක් කොහොමනම් කෙනෙක් දෙන්නද? අන්න ඒ ගතිය එකයි බුද්ධ කියන නිර්වචනය ඉන්නේ. වෙන කිසිම එකක් නෙමෙයි. ඒක හරියට මම කිව්ව උදාහරණයක්. මම බෙහෙත් දෙනවා. බෙහෙත් තියනවා මෙතන. ඔයා අන්ධයි. ඔයාගේ හැකියාව මොකක්වත් නැහැ දැන්. ඔයාටම කියනවා අන්ධ ඔයාට අර බෙහෙත් පිළිබඳව ඒකේ තියෙන හැටි මෙහෙම දාන්න ඕන ඔක්කොම කියනවා මම. ඔයා තනියම ගිහිල්ලා ඒ බෙහෙත් ටික හොයාගෙන අන්ධ ඔයා හැකියාව නැතුව දාගන්නවා. අන්නේ වගේ වැඩකට තමයි බුදුරණවහන්සේ උත්සාහ කරන්නේ. ඒක තමයි නේද එතෙන්ට ගිය කෙනාට බුදුරජාණන් වහන්සේගේ අසීමිත ශ්‍රද්ධාවක් තියෙන්නේ. ඒ අසාමාන්‍යයි. මේක ඒ කියන්නේ අධ්‍යක්ෂ කෙනාට තමයි මෙච්චර අමාරු දෙයක් කොහොමද ඒක? කියන්නේ ප්‍රධානම දේ ඇත්තට මම මොහොතපන කියලා කොහොමද නැහනේ. මෙහිම ධර්මයක් කොහොමද ලෝකෙට එන්නේ? දැන් අපට නම් බුදුරණවහන්සේ අපි ඇත්තටම ඒක ලෝකේ මම ඊයේ කතා කරේ කියන්නේ චෛත්‍යයි බෝධියයි බුදු පිළිමයයි මේ ඔක්කොම ටික අපි හිතමු ඇත්ත බුදුරජාණන් වහන්සේගේ ශරීරයයි. අපට ওই ටික දකිනකොට අමුතු ගැම්මක් එනවනේ ලෝකෙට. අමුතු ගැම්මක්. නමුත් ඒ ගැම්ම කෝටියෙන් පංගුවක්වත් වටින්නේ නැහැ. අර මේ සත්‍ය කියන කාරණා ඔස්සේ ඇති වෙන ශ්‍රද්ධාව. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේව හම්බුණා. ඒක ඇතිවෙච්ච දේ වටින්නේ නැහැ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක. ඒ කියන්නේ එතන තමයි සැබෑ බුදුරජාණන් වහන්සේ. මේක ඉතින් බලන්න මෙහෙම අහන්න හම්බෙනවා කියන එක මේ වගේ. ඒක නම් ඇත්තට මටත් හිතා ගන්න බැරි එකයි මේ. දැන් අපි උදේ කීයේ දැන් ස්වර්ණාංශ අපිට හම්බුනේ නැත්තම් අපි වෙන තැනකට ගිහින් දැන් අරූපය ගැන කියන දෙයක් ඇත්ත කියලා අපි ඇත්තටම ප්‍රත්‍යක්ෂ කරගෙන ඉඳී කියලා හිතනවා. ඒ ඉතින් අපිට එතනින් ආ හිතන්න දෙන්නේ. ඒ තමන්ගේ කොටුවක් තියෙනවා. මේ කොටුව ප්‍රත්‍යක්ෂයි ඇත්තයි. පිටින් ඕනේ ওই කොටුවේ වැරද්දක් පෙන්නන්න. නැත්තම් ওই කොටුවේ වැරද්ද පේන්නේ නැහැනේ. ඇයි මේක කොටුවේ සම්පූර්ණ මේක ඇත්ත. ඒක තුල ඉන්නවා. පිටින් ওই කොටුව ඒ කියන්නේ පිට නැතුව මේ කවදාවත් කරන්න බෑ. අද ගොඩක් කෙනාට උත්සාහ කරන කාරණාව තමන්ම මේ කරගන්න යනවා. ඉතින් තමන්ට දෙන තමයි කොටුවක් නේ. කොහේ කරන්නද? පිටටයි ඒක පේන්නේ. පිටට කියන්නේ ධර්මයේ එක පිටක් වෙන්නට ඕනේ. එතකොට මේක හැබැයි ඒක හැමෝටම බෑ. මොකද මේක මේ තියෙනකොට මේ හොඳයිනේ මේ කාරණා තමන් ගැලපෙනවනේ සේරම. පණින්න බෑ. ඒක එච්චර ආරක්ෂිතයි. ඒක අර වෙනමම හැකියාවකුත් ඕනේ ඒ කෙනාට ඒකෙන් පණින්න. එතකොට වැරද්දක් තුල කොටු වෙලා ඉන්න කෙනෙක් පන්නන්න ලීසින්නේ හරි දේ ඔස්සේ. අන්තිම දවසේ ඉතින් අරගෙන මේ දැන් අරූපේ හරි මොකක් හරි සම්මත මේ උපරිම මට්ටමට ඉස්සරහ මේ ලෝකේ තියෙන ප්‍රශ්නේ නෑ දන්නවා. ප්‍රශ්නේ නෑ. ප්‍රශ්නේ නෑ. ඒක දන්නවද? දැන් ඒ වගේ දන්නවද දැන් ආලාර කාලා බුදු බෝසතාණන්ස ඒක හොයන් කියලා දන්නවද මීට වඩා දෙයක් තියෙනවා කියන හොයන්කෝ හරි. ඔව් හිතන්න බෑනේ. ඒ කියන්නේ බෝධිසත්ව කෙනෙක්. ඒ කියන්නේ දැන් එහෙම බෝධිසත්ව කෙනෙක්ගේ හැකියාව බලන්නකෝ. ඒ කියන්නේ ඒක නම් හිතා ගන්න බෑ. ඉතින් දැන් බලන්නකෝ ලෙඩෙක් දැක්ක ගමන් කාටද හිතෙන්නේ ගිහිගියට හරින්න ප්‍රශ්නේ හොයන්න. ඊළඟට අර වගේ දෙයකට ගිහිල්ලා නේව සංඥා නාසඤ්ඤායතන ගිහිල්ලා ඒ සමාපත්තිය තුල ඉඳි හිතා ගන්න පුළුවන් ඒකෙන් ඒක නිවන නෙමෙයි කියලා කොහොමනම් අත්දැකීමෙන් තේරුම් ගන්න දෙකින් නේව සංඥා ඒක ඒ තත්ත්වයේදී විතරාගී වෙනවා. විතරාගී විතදෝසි. ඒ සාමාන්‍ය හිතන ආහිනම් මේක තමයි කියන්නේ. ඒක වගේම අර මූලික ප්‍රශ්නේ දෙදේ කියන එක ඒකත් නෑනේ සොන්න දෙන්නේ මං කියන්නේ. ඒ ප්‍රශ්නේත් නෑ. දැන් මෙතන ප්‍රශ්නයක්. ඊළඟට ඒකේ තියෙන සංස්කාර බව හේතුඵල බව නොදක ගන්නවා. ඒවත් නොදක. අන්න ඒ කියන්නේ පටිච්චසමුප්පාදය පංච උපාදාන සංජානක සත්‍යයක් කිසි දෙයක් නොදක වැරදි කියලා. ඒක නම සාමාන්‍යයි. ඒකයි ඉතින් බුද්ධ කියලා කියන්නේ. ඒ කියන්නේ වෙන නිමිත්තකුත් නැතුවනේ. දැන් අපට නම් වෙන නිමිත්ත බුදුරණවහන්සේ නිමිත්ත පෙන්නලානේ අපි වැරදි කියලා නේ. ඒ කියන්නේ අපිට දැන් තියෙන්නේ අර වගේ එකක් හම්බුනොත් එහෙම සන්න දැන් අපි දැන් බුදුරණවහන්සේ කියපු ධර්මය අහලා යන්නේ අපි අර වගේ. නෑ ඇත්තටම මම නම් ගොඩාක් පුදුමයෙන් 2564ක් ගිහිලා තියෙද්දි ඇයි මෙහෙම හරි කතා කරන්න ඉතුරුලා තියෙන්නේ කියන එක. ඒ කියන්නේ පොඩි හරි ප්‍රමාණයක් මෙහෙම කතා කරන්න ඉතුරුලා තියෙන එක පොදුමයි. ඒක ඇත්තටම බුදුරන් වහන්සේගේ මේ
ඒ කියන්නේ ඇත්තටම ආනන්ද මහරහතන් වහන්සේ තමයි ඒක ප්‍රධාන ගෞරවය. නැත්තම් එහෙම ඇත්තටම ආනන්ද මහරහතන් වහන්සේ නැත්තම් නෑ. දැන් කියන්නේ ජීවමාන බුදුරන් වහන්සේගේ ගත්තොත් දෙවනියා සාරිපුත්‍ර සන්නස් තමයි. දෙවනියා. අපට වර්තමානයේ ගත්තට පස්සේ මේ ධර්මයේ ඉමිදී අපට ඇත්තටම බුදුරන් වහන්සේට පස්සේ අපට ශ්‍රේෂ්ඨම කෙනා ආනන්ද මහරහතන් වහන්සේ. මොකද ආනන්ද මහරහතන් වහන්සේ තමයි මෙලෝදියක් නෑ. එසවන්නසාර කලින් කීපයකට ආයෙ ගියොත් එහෙම රුප්පනේ අර සවන්නස් කිව්වේ සීතල මොකක් හරි එකක් ඇනෙද්දි ඒක උපාදාන වුණොත් තමයි රුප්පනේ නේ එහෙමනේ කියන්නේ. ඒකනේ උපාදානයෙන් රුප්පනේ. ඒ කියන්නේ දැන් එතනදී අර කාරණා පැහැදිලි කරන්නම ගියේ අනිත් එකක් නෑ කොතනද නෑ. ඒක මනින්න විදිහක්ම නෑ. අනිත් එකක් නෑ කොතනද නෑ. අපි උදාහරණයක් ගමුකෝ ඇතුලේ වේදනාවක් එනවා කියලා. ඇතුලේ වේදනාවක් එනවා. කොතනද දන්නෙත් නෑ. මොකකින්ද දන්නෙත් නෑ. හැබැයි විඳිනවා. වේදනාව ප්‍රකටලා තියෙනවා. මොකද්ද දන්නේ කොතනද දන්නේ. එතකොට අපට මේකට උපාදානෙ මේක නිසා කියලා පෙන්වන්න විදියක් නෑ. මේකින් කියලා පෙන්වන්න විදියක් නෑ. හැබැයි අපට ප්‍රකටත්වයක් තියෙනවා. මේකින් කියලා පෙන්වන්න ප්‍රකටත්වයක් තියෙනවා. දැන් ඒකේදී පෙන්වන්න කිසිම විදියක් මානසික උදාහරණයක් පෙන්වන්න පුළුවන් අපිට හිතින් දාන්න. නමුත් එහෙම නැතුව පෙන්වන්න විදියක්ම නැහැ. එතකොට මේ හම්බ වීම අපි හොඳට බැලුවොත් එහෙම ඉබේ නෙමෙයිනේ. මනසින් අපි දැම්ම නැත්තම් කොතනින්ද මොකකින්ද කියලා දැන් එහෙනම් ඒ කාරණාවට අපි ඇයි කියන කාරණාව හොයන්න පෙළඹෙන්නේ. කොතනද නැහැ මොකෙන්ද නැහැ. මනසින් දාන්නේ නැහැ. ඇයි? අන්න එතෙන්ද බුදුරණවහන්සේ අවශ්‍ය වෙන උපාදානයෙන් හටගත්තේ ගතිය. දැන් ඊතන සාධාරණ අපිට හොයන්න යන්න ඕන. සාහස දැන් ඒ කාරණේදී දැන් ඒ උදාහරණයක් ගත්තොත් අපිට ඔතන පටවි කියන එක දැන් මම කියන රූප උපාදානස්කන්ධයේ ඒ දහන අදරමා ධාතුනේ කතා කරන්නේ. ඉන්ද්‍රයන්ස වේදනාව ස්පර්ශය කියන සතරමා ධාතුනේ. උදාහරණස එතනදී උපාදානය කියන එක නැත්තම් උපාදීන් සතරමා ධාතු උපාදීන් බව කියන එකද සාහස එතනදී. උපාදානයේ සතරමා ධාතු බව. දැන් ගතියනේ ගතියක්නේ හම්බුනේ. හම්බ වෙලානේ ගතිය. එහෙම සර්. ඔකට ලේබල් එකක් ඕනේ පටවිද? ඔව් ලේබල් ඕනේ. ගතියක් හම්බෙලානේ. මේක පටවිද ආපොත් අදාළ නැහැ. ගතියක් හම්බෙලානේ. ගතිය මොකකද කියලාත් හම්බෙලා නැහැනේ. මොකකින්ද ගතිය කියලාත් හම්බෙලා නැහැනේ. ඒතකොට ප්‍රත්‍යක්ෂයෙන් හම්බෙලා නැහැ. සිතින් දාලත් නැහැ. මොකකද ගතිය කියලාත් නැහැ. මොකකින්ද ගතිය කියලාත් නැහැ. ගතියක් හම්බෙලානේ. ගති ස්වභාවයක් එන ගතිය ප්‍රකටයි. හැබැයි ගතිය දැන් අපට හම්බ වෙන්නේ කිසිම විදියකින් අපට හම්බ වීම හම්බ වුණේ මොකකින්ද කියන කාරණා නැතුව මානසික සංකල්පයක් නැතුව තියෙද්දි අපිට මේක ඉබේ කියන කාරණාවට අපි සාමාන්‍ය යන්නේ නැහැනේ. ඉබේ කියන කාරණාවට යන්නේ නැහැනේ. ඉබේ වෙන්නේ නැහැ කියන කාරණාව තියෙනවා. අර දෙක හම්බෙලක් නැහැ. එතකොට දැන් මොකද්ද තියෙන්නේ? අන්න බුදුරණවහන්සේගේ පිළිසන්න අවශ්‍ය වෙන මේකට දැන් අවංකවම බැලුවොත් ඒකට අපි මේ ප්‍රත්‍යක්ෂ එක බැලුවොත් අපට බුදුරණවහන්සේ අවශ්‍ය නැද්ද බලන්නකො. හම්බුන තැනක් නැහැ. හම්බ වුණේ කොහොමද කියලාත් නැහැ. මානසිකව දාන්නෙත් නැහැ. ගතියකුත් හම්බෙලා. එතකොට අපට මේක හොයන්න බුදුරණවහන්සේ අපට අවශ්‍යයි. ප්‍රත්‍යක්ෂම අවශ්‍යයි. ඔන්න ප්‍රකටත්වය හොයන්න. අන්න ඒක හොයන්න බුදුරණවහන්සේ උපාදානින් කියපු කාරණාව තේරුම් ගන්න වෙනවා. නැත්නම් යන්නේ ඒ ගතිය හම්බුනේ මොකද්ද කියන එක කඩ කඩ හොයනවා. ඒක බලන්න යනවා. දැන් මම අර උදාහරණෙම කිව්වේ අර හම්බ නොවීමක් කියන එක. හම්බ වීමකදීත් ඒකමයි. අර ඇත්තරම ප්‍රත්‍යක්ෂයෙන් හම්බුන්නේ නැහනේ. ඒක අරගෙන තමයි මම අරගෙන කියන්න ගත්තේ. ඇත්තරම ප්‍රත්‍යක්ෂම කට්ටයි කියනවා. දැන් එන්නකොට මොකද කරන්නේ? අනිත්‍යතනයි අනිච්චාතයි කට්ටයි වෙනවා. වචනසේ එතනදී දැන් ඔයාගෙන යන කාරණේ රූපණේ හම්බෙලා නැසොනස ඔයාගෙන යන කාරණේදී ආයෙත් මම කියන එක දැන් මට ඇති වෙච්ච කාරණේ කියන එකත් එක්ක තමා කියලා ගැනීමත් එක්ක හොයන්නේ සක්කාය දිට්ඨියත් එක්ක හොයන්නේ. සක්කාය දිට්ඨිය හම්බෙන්නේ ඒක හොයද්දිනේ. එහෙම සර්. ඒක හොයද්දි සක්කාය දිට්ඨිය හම්බෙන්නම සක්කාය දිට්ඨියක් හොයන්න බෑ. එහෙම සර්. සක්කාය හොයද්දි සක්කාය දිට්ඨිය හම්බෙන්නේ. එහෙම සර්. සක්කාය දිට්ඨිය වල හරියන්නේ නැහැ. එහෙම සර්. සක්කාය දිට්ඨිය මමනේ හොයන්නේ. එහෙම සර්. සක්කාය හොයද්දි සක්කාය දිට්ඨිය හම්බෙන්නේ. ඒ කියන්නේ රූපණේ ගැන හොයනකොට ඒක හොයද්දී සක්කාය දිට්ඨියක් කියලා හම්බෙන්නේ. දැන් අපිට බලන්නකො එකටම හම්බුණානේ ඕකට සද්ධාව ඕනේ කියලා.
බුදුරණවහන්සේ ඕනේ කියලා. දැන් අපි අත්දැකීම කිසිම විදිහකින් එක නැහැ. බුදුරණවහන්සේ අවශ්‍යයි. දැන් බුදුරණවහන්සේ කියපු විදිහට හොයන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. ඒක හොයාගෙන යන දන්නේ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය හම්බ වෙනවා කියන්නේම සෝතපන්න මාර්ගයට ආවා කියන්නේ. හැබැයි සක්කාය කියන කාරණාවයි හොයන්න තියෙන්නේ. සක්කාය දිට්ඨිය හොයන්න බෑ. සක්කාය දිට්ඨිය හොයන්න කියලා යනකොට අපි සක්කාය දිට්ඨිය නෙමෙයි හොයන්නේ. එදම් විදීම මම තමා කියලා හොයන්නේ තමානේ. මම සක්කාය දිට්ඨිය කියලා හොයාගන්නවා. ඉතින් මේක කොච්චර බොරුවක්ද? මම සක්කාය දිට්ඨිය කියලා හොයාගන්නවානේ. ඉතින් මම සක්කාය දිට්ඨිය කියලා දැනගත්තා කියන්නේ විඤ්ඤාණං අතෝ සමුපස්සතේදී. මම සක්කාය දිට්ඨිය කියලා දැනගත්තානේ. ඒක දෘෂ්ටියට හේතු නෙමෙයි කියන්නේ. දෘෂ්ටි තියෙන හේතු නොදකීම. හේතු නොදකීම. ඒ කියන්නේ අනිත්‍ය බව තමයි හොයන්න තියෙන්නේ. අනිත්‍ය සම්පස්සමානෙන්නේ. ඒ කියන්නේ සක්කාය කියන්නේ රූපය කියන්නේ මොකද්ද කියලා හොයන්න තියෙන්නේ. හොයන කොටයි සක්කාය දිට්ඨිය හම්බෙන්නේ. සක්කාය දිට්ඨිය හම්බෙන්නේ මට නෙමෙයි. සක්කාය දිට්ඨිය හම්බෙන්නේ ප්‍රඥාවට. හොයන්න ඕනේ මම. හොයන්නේ මම. සක්කාය කියන කාරණා හොයන්නේ මම. සක්කාය දිට්ඨිය හම්බෙන්නේ ප්‍රඥාවට. සක්කාය දුරු වෙන්නේ රහතන් වහන්සේට. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ සෝතපන්න කෙනාට. සක්කාය දිට්ඨිය හම්බෙන්නේ සෝතපන්න මාර්ගයට. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ සෝතපන්න වීමදී. සක්කාය දුරු වෙන්නේ රහත් වීමදී. ඔය සක්කාය මට හම්බෙන්නේ. සක්කාය කියන වචනේ තේරුම අලුත් දෙයක් නෙමෙයි. අපේ අත්දැකීම කියන එකට. සක්කාය කියන්නේ අපේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම කියන එක. ඒකත් හරියන අත්දැකීම කියන එක නැත්නම් අපි අර අවද්ද මෙතන කියනවා කියන එක. ඔව් තියනවා කියන එක නෙමෙයි. කියන්නේ සක්කාය කියන්නේ වෙන අලුත් දෙයක් නෙමෙයි. තමන්ගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමට. සක්කාය කියන්නේ ඔකට මම හිතන්නේ භාෂාවේදීත් ඔය සක් කියන්නේ සත්‍ය සොකීය වගේ කියනවා. කාය කියන්නේ සොකීය අත්දැකීම කියන ස්වභාවය කියන කාරණා. කියන්නේ තමන්ගේ අත්දැකීම දැන් ප්‍රත්‍යක්ෂය කියන කාරණාවට සක්කාය කියන්නේ. පංචපාස්කන්ධ කියන්නේ ඒකට. අපිට වෙනම පංචපාස්කන්ධ මට වෙනම පංචපාස්කන්ධයක් තියෙනවා. ඒකට මට වෙනම පංචපාස්කන්ධයක් තියෙනවා කියලා මගේ අත්දැකීම පංචපාස්කන්ධය. ආයෙ වෙනම නිකුත් තියෙනවා. මේ අත්දැකීමනේ පංචපාස්කන්ධය. මම අර ආදාන නැහැ නිසා. නෑ අදාළ නෑ. මම අර කිව්වේ කනවා. අපි කන්නේ මොකද්ද? මම කන්නේ. අපි මේවන් ප්‍රශ්නේ තියෙන්නේ. කනවා කියන එකනේ ප්‍රත්‍යක්ෂයි. ඒකයි ප්‍රත්‍යක්ෂ වූ අත්දැකීම. ඒ කියන්නේ බලන්න කොච්චර සියුම්ම මේ සිහිය සහ මේ වර්තමානයේ කියන ප්‍රායෝගිකත්වයේ කියන තැනට බුදුරණවහන්සේගේ ධර්මයේ කොච්චර ඇවිල්ලා තියෙනවද? ඔබේ සන්නද දැන් අපිට දැන් උතනදී දැන් මේ ඔබ රූපේද වේදනාව සංඥා සංකාරය කියලා යනක් කියන්නේ ඒකෙන් පහින් එකක් කරන්නස නැතුව හේතුවට බෑනේ යන්නේ. ඒ කියන්නේ සාස දැන් මේ දැකීමට හේතුව කියලා වෙනසන්න. ඒක මේක විඳීම විඳීමත් එක්ක ස්පර්ශය කියලා. එහෙම නෙමෙයි. ඔව්. ඒ කියන්නේ අපට හොයන්න යන්න අපට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද අපේ ප්‍රඥාව අඩුකම සහ දැනුම කියන මේ කරුණු ඔක්කොම අවශ්‍යයි. ඒක අනිවාර්යෙන් රජවරා කියලා අපට යන්න බෑ. ඊදම හිත බොබකොට අපට යන්න බෑ. ඊළඟට ඔය දිට මතකට අපට යන්න බෑ. එතකොට අපට අනිවාර්යයෙන්ම වේදනාවට ස්පර්ශය, සංඥාවට ස්පර්ශය මෙන්න මේ කරුණ වින් වශයෙන් මොකක්ද? හැබැයි එකක්වත් හම්බෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියන කාරණා බලන්න වෙනවා. ඊට පස්සේ තමයි ඒකත් එක්ක තමයි යම් කිසි මට්ටමකට මේ අත්දැකීම කියන කාරණාවට දැන් අපි හැම වෙලෙම මට ලැබෙන අත්දැකීම අපි කොටු කරගන්න යන්නේ. බුදුරණවහන්සේ අත්දැකීමට ධර්මයේ කිව්වේ. අපි කොටු කරගෙන යන්නේ මට ලැබෙන අත්දැකීමට. දැන් අපි තුන් චුල්ලපන්තයකට නැත්නම් මේ කාට හරි බුදුරණවහන්සේ ආ දැන් ඔයාලට පංච උපාස්කන්ධ මෙහෙමයි මේක හොයන්න කියලා කියන්නේ. එයාගේ අත්දැකීමට භාගතුන්ස් ධර්මයේ කියනවා. ඒක අත්දැකීමට. එතකොට දැන් ඒක අපි අල්ල ගන්න ඕනේ. අපි කරන්නේ ඒ කියපු කාරණාව මගේ අත්දැකීම කියන කාරණාව ඇතුළු මගේ අත්දැකීමෙන් ගන්න එකකට අපි යන්නේ. එතකොට අපි එහෙනම් අර කාරණු තේරුම් ගැනීම අවශ්‍යයි. අපිට මේ අත්දැකීම කියන කාරණාව නිවැරදිව ප්‍රායෝගිකත්වයට යොමු වෙන්න. ඒ කියන්නේ පංචපාස්කන්ධය අහු වෙන්නේ නැහැ නේ කිසිම විදියකින් මේ නිවැරදිව භාග්‍යතුන් වහන්සේ පෙන්නම ක්‍රමයට හොතපන්නේ නැතුව අපට හම්බෙන්නේ හැම වෙලෙම මේ මම තේරුම් ගත්ත කොණයක් එක්කනේ. නැතුව හම්බෙන්නේ නැහැ. රූපණේ කියලා අපි කතා කරන්නේ අපිට තේරුම් ගන්න. විඳීම කියලා කතා කරන්නේ අපිට තේරුම් ගත්ත එකක් එක්ක. වෙන එකක් කියන්නේ. එතකොට ඒකට අපි ඒ තේරුම් ගත්ත කාරණා වැඩි දියුණු කරගන්න තමයි බුදුරණවහන්සේ ගන්න ස්පර්ශයෙන් මොකද්ද වේදනීය මොනවද? අපි තාම මේ කරන්නේ මොකද්ද මේ? ඒක අපි ලබන අත්දැකීම් කියන කාරණාව තේරුම් ගන්න සහ ඒක වැරද්ද හොයන්න.
ඒක හොයාගෙන යනකොට අපේ දියුණු වෙනවා වීරිය සිහිය නුවණ. එතනදී තමයි සැබෑම ප්‍රායෝගික වූ අත්දැකීම කියන මෙන්න මේ පංචපාස්කන්ධයේ මොකක් හරි එකක් හම්බෙන්නේ. එතකන් අපි නම් කිරීමෙන් අපට හම්බෙලා තියෙනවා. හැබැයි යෝක හරියට හම්බෙද්දි සංකාරේ සංකාර වලින් හිස්, සංඥාව සංඥා වලින් හිස්, විඥානේ විඥාන වලින් හිස්. අයි විඥානේ ඒක නිසානේ උදාහරණ පහම එක විදිහට දීලා තියෙන්නේ. දැන් හඳුනාගත්තා කියන එක මිලිකුවක් කියලා තියෙනවා. දැනගත්තා කියනකොට මායාවක් කියලා තියෙනවා. දැනගත්ත මායාව. ඉතින් දැන් මායාවක් කියනකොට අපිට දැන් මායාවත් ඒ බලන්නේ පරවීම වෙව කියලානේ. අපිට මාව පුදෙයි මාව කෙනායිනේ පේන්නේ. මැවීම පේන්නේ නෑනේ. මායාව කියන එක බලනකොට මාව පුදයක් මැවීමක් මායාවක් මොකක් කතා කරන්න බැරි වෙනවා. මායාව කියන එකට මායාව නිර්වචනයනේ. අපි මාව පුදේ නිර්වචනය අපි කතා කරන්නේ. මැජික් කාර්යයේ හැකියාව ඒ කියන්නේ මවන හැටි ඒක කතා කරලා සමුදයක් හම්බෙන්නේ නෑනේ. ඒ කියන්නේ ඒකෙන් මෙතර වෙනවා. ඒකම හම්බෙන්නේ නැහැ. ඒ ඊතර වීමක්මයි ඉස්මතු වෙලා හම්බෙන්නේ. මැජික් එක මැජික් බව දැක්කම මැජික් එක නැති වෙනවා. මැජික් නෑ. මැජික් එකකුත් නෑ මැජික් බවකුත් නෑ ඔක්කොම හැම එකම ඊතර වෙනවා. සන්නසාර මේ දැන් අපි ජරා මරණය අර ගතිසංස අවස්ථා සම්බන්ධයත් එක්ක මේ පංචපාදානස්කන්ධේ මොන්නේ කියන්නේ. ඉතින් සන්නස එතන කියන්නේ සන්නස මේ දැන් අපි උපාදානස්කන්ධ කතා කරද්දී කියන්නේ රූපේ හතරමහා ධාතු එතකොට වේදනා ස්පර්ශය එහෙම ඒවා හැබැයි සන්නස අතනදී මේ කියන සන්නස ಜಾතිය කියන්නේ කන්දානම් පාතු බව. එතනදී ස්පර්ශය කතාවක්වත් එහෙම එකක් නැහැ නේද? එතන කන්දානම් පාතු බව කියන එකයි උපාදානස්කන්ධ කියන විග්‍රහය අතර වෙනසක් තියෙනවා සන්න. කන්දානම් පාතු බව කියන්නේ ප්‍රකට බවනේ කතා කරන්නේ. ඒ කියන්නේ අත්දැකීමනේ කතා කරන්නේ. එහෙම සන්න. එතන අපි රූපනේ අපි කතා කරන්නේ ඒ වගේ අන්න ඒ වගේ අත්දැකීම කතා කරන්නේ. අත්දැකීම නිසා. එතකොට දැන් ස්පර්ශයේ වේදනාව ගැන හොයනකොට දැන් අපි හොයන්නේ ලැබිච්ච වේදනාවක් එක්කනේ. හැබැයි වේදනාව ගැන විදීම ගැන හරියට හොයනකොට අන්න පස්සේ විදීමට හේතුව පස්සේ මේක වෙන එකක්. දැන් අපිට මෙහෙම එකකුත් තියෙනවනේ. ධාතිය වෙන එකක්. ඊට කලින් තියෙන එකක් ස්පර්ශය. ඊට කලින් තියෙන එකක් සංකාර. ධාතිය තියෙනවා, ධාතියට කලින් භවය තියෙනවා, භවයට කලින් උපාදාන තියෙනවා, උපාදානට කලින් ඊට කලින් තියෙන එක. ධාතිය කියන්නේ අයිතිවත් ස්පර්ශය එහෙම මේ කරුණ ටික තියෙනවා. එතකොට මේකත් හරි, අරවත් හරි, ඉස්සරහත් හරි. ඒකට දැන් මෙතනින් මෙතන වෙන්නේ නැහැ. අර ටික තියෙනවා. හැබැයි මේ ඔක්කොම තියෙන යෝනිසමනසිකාරයට. හැබැයි මේක තියෙනව නෙමෙයි. මේක ඇතුලේ අරක තියෙනවද නැද්ද? අරව වෙන එකක්ද? නැසල් මං කියන්නේ එතන පරියායන් කොසන පරියායන් කතා කරන පරියායන ස්පර්ශ වන්න දෙයක් නැහැ. පරියාය අපි විග්‍රහයේ ස්පර්ශ වන්න දෙන්නේ කන්දාන පාත බව අත්දැකීමනේ. කන්දාන බව අත්දැකීම. හැබැයි භවපත්යෙන් ಜಾතිය කියනකොට භවපත්යෙන් ಜಾතිය දකිනකොට එයා පස්සපත්යෙන් වේදනාව දැක්කේ නැති වුණාට ඒ පටිසම්පාද න්‍යාය දැකලා නැද්ද? දැකලා තියෙනවා. ලේබල් කිරීම නැත්තේ. එහෙම සර්. ඒ කියන්නේ අපි දැන් එතනදී ඒක වෙනින් විදියට තේරුම් ගන්න ඕනේ නේද කියන්නේ සම්මත. වෙනින් වශයෙන් තේරුම් ගන්න ඕනේ. මොකද ඒක තේරුම් ගත යුත්තේ අපේ මදකම නිසාම අපි අනිවාර්යෙන් ඒවා වෙනින් වශයෙන් ඒකටනේ මේ 12 ආකාරයක් මේක තියෙන්නේ. එහෙම සර්. ඒ වෙනින් වශයෙන් හිවීම සඳහා මේක 12 ආකාරයක්ම තියෙන්නේ. ඒ කියන්නේ අපිට වැඩිම ප්‍රකට වෙන්නේ මොකද්ද? ඒකෙන් තමයි හොයන්න තියෙන්නේ. හැබැයි අපිට මේ වෙන් වශයෙන් තේරුම් ගැනීම අවශ්‍යයි. අපේ නුවණ වර්ධනය කරගන්න. මොකද අපේ නුවණ මද නිසා මේ සෑම දෙයක්ම හොයන්න. නැත්තම් දෙකකින් හොතපන්නේ. දෙකකින්මයි රහත් වෙන්නේ. අවිද්‍යාපටි සංඛාර ජාතිපටි ජනමන. ওই දෙකකින්ම හොතපන්න වෙනවා. ওই දෙකකින්ම රහත් වෙනවා. දැන් එතකොට අපිට ප්‍රශ්නේ තියෙන ওই දෙක ඉතුරු ටික තියෙන එකක්ද? නැති එකක්ද? දැන් තිබ්බ එකක්ද? එතකොට අපට අර හැම වෙලෙම සිද්ධාන්ත කියන නිර්වචනයේට පැත්තකින් මේ සිද්ධාන්තයක් තියෙන සිද්ධාන්තයක් කියන නිර්වචනයට ආයෙ පැත්තකට යනවා. දැන් පටන් ගත්ත කාරණාව එකක් දැන් වර්තමානයේ සිදුවෙන එක අපිට මම අර පළවෙනිම කාරණාව කතා කරද්දි කිව්වේ. ජරා මරණ වෙනවා ජාතිය හම්බෙනවා. දැන් ප්‍රශ්නේ ජාතිය තේරුම් ගන්න ඕනේ. ඇයි ජරා මරණ ඕනේ නැත්තේ?
දැන් ජාතිය ගැන හොයනකොට භවය හම්බ වෙනවා. දැන් ප්‍රශ්නේ භවය. අපිට හිතනවා ජාතිය තිබ්බ කලින් දැන් ඒක නෙමෙයි හොයන්නේ ඉස්සරහට. ඇයි දැන් ප්‍රත්‍යක්ෂයට යන්නේ නැත්තේ? අපට ඒ කියන්නේ එතෙන් යනකොට අරක හවුන තව ඉස්සරහා තියෙනවා කියනකොටම අපි මේක හොයලාම නැහැ. මේක ප්‍රත්‍යක්ෂ වෙනකොට ඉස්සරහා තියෙන එක සහ පහොච්චියක් අදාළත් යන්නේ. අපිට තියෙනම සිද්ධාන්තයේ තියෙනවා මේ සිද්ධාන්ත උන අර ටික හරි මේ ටික අර ටික හරි කියලා මේ සිද්ධාන්තයට ගැලපෙන්නේ. අපි ලොකු අසාධාරණ ධර්මයක් කරන්නේ මොකද අකාලික පරිසම්පාද කාලයට දාලා බලන්න යනවා. හැබැයි එදා ස්වාමීන් වහන්සේ අඹ ගෙඩි කතා දැන් අඹ ගහතියෙද්දි අඹ ඇටේ ගැන අපිට හිතන්න බෑ. අඹ ගෙඩිය තියෙද්දි අඹ ගහේ පළ දන්න ඒවා හිතන්න බෑ. ඒකේදීම ලස්සන කරුණක් අතර කියන අඹ ඇටේ තියෙද්දි කවදාවත් ගහ හම්බෙන්නේ නැහැ. හැබැයි ගහ හම්බෙන්නේ නැතුනට සත්‍යයක් තමයි අඹ ඇටින් ගහ කියන එක. එතනම නිරෝධය. සත්‍ය හට ගැනීම එතනම නිරෝධය. හැබැයි අපිට ගහ හම්බෙද්දි කවදාවත් අඹ ඇටේ නම් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ පරිසම්පාදයේ හැටියට මම නිර්වචනය පැහැදිලි කරලා පෙන්නන අඹ ඇටින් අඹ ගහ අඹ ඇටේ තියෙද්දි අඹ ගහ නොලැබෙද්දි අඹ ගහ හම්බෙයි. අඹ ඇටින් අඹ ගහ නොලැබෙද්දි අඹ ඇටේම තියෙද්දි අඹ ගහ හම්බ වීම. එතනම අඹ ගහ හම්බෙලා නැහැ. හැබැයි බොරුවකුත් නෙමෙයිනේ. අඹ ගහ හම්බ වෙනවා. හම්බෙලත් නැහැ. අන්න සමුදයයි නිරෝධයයි කියන කාරණාව. අර සන්නසිකද ඒ උදාහරණේ අර සන්නසිකේ දැන් බවපච්චය ಜಾති එතකොට මේ දෙකම හම්බ වෙන්නේ නැහැ ඒක තේරුම් ගන්න පොඩ්ඩක් හරි නිකන් මේ තේරුම් ගන්න. නැත්නම් එකක් හරි හම්බ වෙනවනේ. එකක් හම්බුණා අනිත් එකක් තියෙනවා. අර සන්නද මට මතකනේ සූර්යකාන්ත හරි ඔය දවස්වල කරපු දේශනා සික්වනේ අපි මේ මොකද්ද හිතවන්නද ලෝක පටිච්චසමුප්පාදේ තියෙනවා කියලා හිතනවා කියලා. අන්න ඒ කාරණාව යන උපකාරණ තමයි. ඒ විදිහට අපි ඇත්තටම අර මම හිතන්නේ අර මේ පුද්ගලයෙක්ගේ ක්‍රියාවලිය. ඒ කියන්නේ එතකොට හිතවන්නද පටිච්චසමුප්පාදේ තියෙනවා කියන්නේ ඒක ඒ කියන්නේ දකින්න ඕන කෝණයන්නේ. ඒක මේ ඇත්තටම ඒ කියන්නේ තියනවා කියන හිතුවත් ඒක වැරදි. වැරදි. ඒක ඒ කියන්නේ දකින්න ඕන කෝණයන්නේ ඒකද? ඒක මේකේ මේ ඇත්තටම මේ ලෝකේ තියෙන දෙයක් අපි ඒක හොයාගන්න ඕනේ කිව්ව වැරදි. වැරදි. ඒක ඇත්තටම සමාජයේ තියෙන ඕක. ඒ කියන්නේ දැන් ඔයාට මේ කෝපි පේනකොට ඔයාට පටිසම්පාද සකස් වෙන මොනවද දැක්කට? මට මේ කෝපි පේනකොට මට පටිසම්පාද සකස් වෙන මොනවද දැක්කට? ඉතින් සම්පූර්ණ බොරු නිර්වචනයක්. මේ පටිසම්පාද කියන වචනේ අර්ථයම කෝපි මම කියන ඉක්මමින් ප්‍රතිපදාව. දැන් අපි දකින්නතු මේක පටිසම්පාදයක් තියෙනවා. ඉතින් ඒ දුන්න අර්ථයයි කියන විග්‍රහයයි දෙකක්. එතකොට හැමදේම එදෙන ප්‍රාගිකයි නේ කියන්නේ ජාමරණයට හේතු වෙන කාරණා සලිය. කියන්නේ ඊට හොයන් යන ජාතිය. දැන් අර කියන්නේ බුදුරු පහරුවක් නේද මේක සත්‍යයි කියන්නේ. සත්‍යයටනේ කියන්නේ. දැන් සත්‍ය කියන කාරණාවට යමු වුණාම සත්‍යයට දැන් ඒක බොරුවක් නෙමෙයි. දැන් අපිට තියෙන කාරණා තමයි අපි සත්‍යයට යන්න යනවනේ අපි දකින්න නැතුව. අපි සත්‍යයට දකින්න යනවා අපි දකින්න නැතුව. එතකොට අපිට තියෙන කාරණාව අපි දකිනවා වගේම වෙනස් වූ තව සත්‍යයක් තියෙනවා. අපි දකින්න කාරණාවට වෙනස් වූ වෙන සත්‍යයක් තියෙනවා. අනිත් මෙතන න්‍යාය කියන එක මේ විමුක්තිය නෙවෙයි නිසා. න්‍යාය කියන්නේ ඇත්ත. ඒක ඇත්ත මාර්ගය නිසා. කියන්නේ මාර්ගයට යන්නේ නැත්තම් මෙතන මේ විමුක්තියට කියලා න්‍යාය දකින්න එකක් නෙවෙයි. එහෙනම් ඔන්න එහෙම සත්‍යය කිය. කතා කරමු. ඒ කියන්නේ මේ සත්‍ය කියන්නේ මාර්ගය නේද? සත්‍ය කියන්නේ මාර්ගය. අනිත් එක්ක මොග පුරුෂ ඒ කියන්නේ මොගමඤ්ඤ මොසා ධම්ම මොස ධම්මනේ බොරු දේවල්. එහෙමයි. ඉතින් සත්‍ය බුදුරු පහළ වුණාද සත්‍ය සත්‍යමයි. අපි එතනදී යනවා බුදුවරු කියනකොට බුදුරන් වහන්සේ කියනකොටත් පුජ්‍යලයා ඉන්නා වූ පුජ්‍යලයා තව කෙනෙකුගේ පටිච්චසමුප්පාදේ ඉන්නා වූ පුජ්‍යලයා පෙන්වුවා. බුද්ධ කිය ඔය විග්‍රහය පෙන්වන්නේ සිද්ධාර්ථ කුමාරයා නෙමෙයිනේ. ඔය විග්‍රහය පෙන්වන රූපකයින් සුන්දර පුජ්‍යලයා නෙමෙයිනේ. ඔය විග්‍රහය පෙන්වන්නේ බුද්ධ.
අන්නේ බුද්ධ කියන බුදුරජාණන් වහන්සේ පහළ වුවත් නැත්තත් සත්‍ය සත්‍යමයි. දැන් එතකොට ඒ බුද්ධ කියන නිර්වචන එකයි බලනකොට පුජ්‍යලයක්. අපට අර සිද්ධාර්ථ කුමාරයා බුදුන් සිද්ධාර්ථ කුමාරයා ගත්තොත් ඔන්න ඒ සිද්ධාර්ථ කුමාරයා නැතුව තියෙද්දි මේ සත්‍ය තියෙනවා කියන කාරණාවට අපි යනවා. බුද්ධ කියනකොට ඒ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පහළ වුවත් නැතත් සත්‍ය සත්‍යමයි. කාගේ සත්‍යද? තියෙන සත්‍ය ඒක අදාළයි. දැන් අපට වෙන්නේ කාගේ හරි සත්‍යයක් කියන කාරණාවනේ. අපි දැන් ඒ සත්‍ය තුල පෙන්නපු නිර්වචනයේ අනාත්ම ඉස්මතු වෙද්දී අපි ඒක පැහැදිලි කරපු ගමන් ආය ආත්මෙට ගිහිල්ලා කාගේ හරි දෙයකට දාගන්න යනවා. කියන්නේ කොහෙන් හරි අර සාස්වත කොනකට අපි ශින්ගන්න යනවාමයි. පරිසරන කොහොමද ඒ සාස්වතී උචේ නේද? මේ හිවිල්ල සම්බින්නේ නෑ. දැන් අර මේ බුදුරණවහන්සේ මහා ප්‍රඥාව කියලා පෙන්නන්නේ අධික චින්තනයේ තියෙන. ඒ කියන්නේ කියනකොටම දැන් අපට හම්බෙන්නේ කිව්ව දේ හමුණා කියලා නැහැ. කියනකොටම කෝණේ හරි. ගත්ත කෝණේ හරි. දැන් අපට හම්බෙන්නේ යේ ධම්මහිත පබා කියනකොට දෙක ගත්ත කියලා නේ මොකද්ද කිව්වේ? නෑ කෝණේ. හරිම කෝණයට නිර්වචනයේදී යන්න. ඒ කියන්නේ දැන් අපි තුමු යාගේ හොඳට S2 පේනවා. හොඳට S2 පේන කෙනෙක් ඉන්නවා. නිවැරදිවම පේනවා. එතකොට එයාගේ හරි දැනක් පෙන්වන්න තියෙනවා. පොඩ්ඩක් කොරනස් කරා. කොරනස් වීම විතරයි උනේ. දැන් අපිට තියෙන්නේ ස්පේන්නෙත් නෑ. ඊළඟට කෝණෙත් විවිධ තැන්වල ගිහිල්ලා. අපි ස්පේනීමත් ඇති කරගෙන කෝණෙත් හරි කර ගන්න ඕනේ. ඔය ඔක්කොම ටික කරන්න ඕනේ. යන්නේ කැණේදී. ස්පේනීමත් ඇති කරගෙන කෝණෙත් හරි ගස ගන්න. මෙතන සනද වැද්දා වැදගත් වෙන්නේ අපිට බුදුහාමුදුරු කියන කෝණේ මොකද්ද කියන එක බලන්න එක. ඒකම ප්‍රධානම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලෙම බලන්නේ අද ඉගෙන ගන්න හටාවත් එක්ක අපි හැම වෙලෙම බලන්නේ සිද්ධාන්තය. කරුණ. ඒකේ පෙන්වන කෝණේ නෙමෙයි කරුණ බලන්නේ. කරුණ බලනවා කියන තැනම අපි ගිහිල්ලා ඉන්නේ අපට හරි කරුණක් ගන්න වෙනවා කියන. කෝණේ පෙන්වනවා කියනකොට ඒ කෝණේ බලන්න යනවා කියන්නේ අපි අපට එතනම පොඩි මේකක් ගිහිලා තියෙනවා. එහෙනම් මේ කෝණේ වෙනස් කරගන්න ඕනේ කියන කාරණාව. කියපු කාරණාව මොකද්ද කියලා අපි ඒකේ කරුණ સિદ્ધාන්තය බලන්න යනවා කියන තැනම අපි ගිහිල්ලා ඉවරයි. ඒකේ හරියදී මට ගන්න ඕනේ කියලා. අතනදීම කියලා ඉවරනේ මම වැරදි කියන කාරණා. ඒ කෝණේ වෙන කෝණයක්නේ තියෙන්නේ. එතනදී මම වැරදි කියන කාරණාව ගිහිල්ලා ඉවරයි. අතනදී මට හරි දෙයක් ගන්න ඕනේ කියන කාරණාව. ඒකෙන් බුදුරජාණන් කියලා දෙන හැම දෙයක්ම අපි කෝණේ වෙනස් කරගන්න පැහැදිලි කරපු පරියාය. ඒ කියන්නේ විග්‍රහයක් කරේ නෑ. කෝණේ වෙනස් කිරීමට පරියායක් තියෙනවා. අපි ඒක විග්‍රහයක් කරගෙන ඒක අපිට තේරුම් ගන්න යනවා. විග්‍රහයක් කරගත්තොත් ඒකක් තියනවා කියන එක තමයි. එහෙනම් අපි ඔන්න අපි හිතමු අර ඊතලෙම විදින එකක් පෙන්වන්නේ කිලෝමීටර් කෝටියෙන් කෝටියක් විදින තියෙන ඉලක්කයක් තියෙනවා. අපි මේ පැත්තට කෙලින්ම තියෙන්නේ අංශක 90ක් මණික් පැත්තට විදින්න හදනවා. දැන් ඒතකොට අපි මේ පැත්තෙන් බලන්න යනවා මේ පැත්තේ තියෙන දෙයකට. අපි එහෙනම් කොච්චරනම් මේ කෝණ වෙනස් කරනවා ටික මෙතෙන්ට වෙනස්. අන්න ඒ කෝණ වෙනස් වෙනවා මේ විග්‍රහය. එතකොට මේ කෝණ වෙනස් වෙන කෙනාට පෙන්වන්නේ අර පැත්තෙන් හැබැයි. දැන් කියලා දෙන්නේ කෝණ වෙනස් වෙන්න කියලා දෙන්නේ අපි හිතමු නිමිති තියනවා කියලා. කෙලින්ම නිමිත්ත කෝටියක් ඈත තියෙන්නේ අපි හිතමුකෝ චෛත්‍යයක් කියලා. ඊළඟ මේ පැත්තේ පල්ලියක් මේ පැත්තේ කෝවිලක් ඔන්නෝම තියෙන්නේ. එතකොට දැන් ඉලක්කේ පෙන්වන්න ඕනත් මොකද්ද? අර කරුණනේ. ඔන්න තියෙන්නේ චෛත්‍යයක් කියලා පෙන්වන්න ඕනේ. අපි දැන් අපි ඉන්න තැනේ ඉඳලා පෙන්නුවොත් එහෙම චෛත්‍යයක්, කෝවිලක්, පල්ලියක්, ගහක්, ගෙයක්, මේ පාර්ලිමේන්තු මොනවා හරි උන් ටිකක් තියෙනවා. ඔන්න අපි ඉන්න කෝණය එක කියනවා පාර්ලිමේන්තුව ගැන. ඔන්න කෝණය වෙනස් කරන්න. හැබැයි පාර්ලිමේන්තුව ගැන කියන්නේ කෝණ වෙනස් කරන්න මිසක් පාර්ලිමේන්තුව ගැන හොයන්න නෙමෙයි. අපි ඉන්න තැන ඉඳලා පාර්ලිමේන්තුව ගැන කියනවා කෝණ වෙනස් කරගන්න. පාර්ලිමේන්තුව ගැන කියනකොට කෝණ වෙනස් කරන්න බෑනේ. අය අපිට වෙනස් කරගන්න තියෙන්නේ. අපි පාර්ලිමේන්තුව ගැන හොයන පේනදී. දැන් අපිට පේන්නේ හැබැයි ජනාධිපති මන්දිරේ. දැන් ජනාධිපති මන්දිරේ ඉලක්ක කරගෙන ඉන්නේ. අපිට දැන් මේකේ අපි පාර්ලිමේන්තුව ගැන කියද්දි ජනාධිපති මන්දිරේ පාර්ලිමේන්තුව බලන්න යනවා. හැබැයි බුදුරණවහන්සේ ඒ කෝණ වෙනස් කරන්නේ පාර්ලිමේන්තුව ගැන කියනවා. කෝණ වෙනස් කරන්නේ. හැබැයි වෙනස් කරගත්තොත් අපි කියන්නේ පාර්ලිමේන්තුව ගැන. දැන් මෙතන ඉන්නකොට ඊළඟට තියෙනවා පල්ලිය. පල්ලිය ගැන කියන්නේ. දැන් කෝණ වෙනස් කරගන්න. ඔහොම කෝණ වෙනස් කරන ඉඳලා චෛත්‍ය කොනේ චෛත්‍ය ගැන කියනවා කෝණ වෙනස් වීම. හරියට චෛත්‍ය ගැන කියනකොට හරියටම කෝණෙත් ඒක චෛත්‍යයත් ඒක ඉලක්කයත් ඒක. හැබැයි කියන්න තියෙනව ගැන. අපි හොයන්නේ තියෙන එකේ
කෝණේ නැසීමට කියපු කාරණාව ඒක අරකට ගලපලා බලන්න. ඒක නම් නියම උදාහරණයක්. ඒ කියන්නේ අපි යන්නේ බුදුරජාණන් වහන්සේ කෝණේ වෙනස් කරන්න කියපු ධර්මය මොකද්ද කියලා හොයන්න යන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කෝණේ වෙනස් කරගන්නේ කොහොමද කියන එක. නෙමෙයි. අපි මේ හම්බෙච්ච තැනදීම ඒ කියන්නේ ජනාධිපති මන්දිරේ පාර්ලිමේන්තුවට යන්නේ. මේ කොන්නසීම නෙමෙයි. ඔව් ඒකේ අන්තිමට ගිහිල්ලා දැන් පාර්ලිමේන්තුවේ මොනවද තියෙන කොටස්. ඔය ඔක්කොම එක කරනවා. දැන් හරි ඉලක්කේ හරි. දැන් විදින්න තියෙන කියලා ඒකට හිතනවා. ඒකටින් දෙන්න බලන්න ඒකට මේ පැත්තේ කියවත් අවශ්‍යයිනේ. අර පැත්තේ විතරනේ මේ පැත්තේ කියවත් අවශ්‍යයි. ඒතන මේ පැත්තේ කිය දුන්නේ නැත්නම් එහෙම අර පැත්තේ කාරණාවටම යන්නේ. ඒක ලස්සනයි ඒක උදාහරණයක්. දැන් පටිච්චසමුප්පාදේ වැද්දිත් එතනදී දැන් පාර්ලිමේන්තුව ගැන කියන්නේ ඒ උනට අපි බලනවා ඊට කලින් අපලියක් තියෙනවා. ඔක්කොම ටික මෙතන ගලපනවා. අපි වැරද්දක් හොයන්නේ මොනේ? අපි කොහොම වෙනස් කරගන්නේ මොනේ?